ධර්මානුශාසනය සඳහා ගම්පහ බවන් පැලස නිර්මාතෘ වන්දනීය පූජනීය අවසරයි වල්පොල ගෞතම ගෞරවනීය ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ සාදු 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 समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ සෙනසුරාදා සිටින තසපොට ඉතාමත්ම ගෞරවයෙන් දායකත්වයෙන් එකතු වෙනවා කොටුකොඩ නිවාසී පුරපදිංචි ඉන්ද්‍රාණී මහින්දසිංහ පින්වත් මෞතුමිය විසින්. ඉතින් අපි බොහොම සෙනෙහසින් ස්වාමීන් වහන්සේලාව කුලපග ඇසුරු කරමින් විශේෂයෙන් අපේ බවුන් පැලැස්සට වගේම කැටවල හේමාලෝක නායක හාමුදුරුවෝ ඇතුළු මේ හාමුදුරුවන් වහන්සේලාව බොහෝම සමීපව ඇසුරු කරන සත්පුරුෂ අම්මා කෙනෙක්. ඒ ඇත්තන්ගේ සියලුම සත් ප්‍රාර්ථනාත් සඵල වෙන්නට මෙත් සිතින් සෙත් පතමින් ඔබ හැම දෙනාටම ආශිර්වාද කරනවා. පින්වත් මේ ලැබුව වස්සාන සමය හැම දෙනාගේම ජීවිතේ සංඝයා ඇසුරෙහි බොහෝ කුසල් වඩන්න බොහෝ පින් රැස් කරගන්න ඔබ හැම දෙනෙකුටම භාග්‍ය සැලසෙන පුණ්‍යවන්ත කාලයක් මේ කාලේ. ඉතින් උපරිම වස්සාන කාලය තුල ස්වාමින් වහන්සේලාගෙන් ධර්මයේ ශ්‍රවණය කරන්නටත් ඔබට භාග්‍ය ලැබෙනවා. උන්වහන්සේලා වැසුරු නිසුරු කරන නිසා අපි සමහරලාවට වෙනදාට නම් පින්වත්නි වස්සාන කාලය තුල ධර්මදේශකයන් වහන්සේලා විදියට අපි රටේ නොඑක් ප්‍රදේශවලට ධර්මයේ කියා දෙන්නට වැඩම කරනවා. නමුත් ඒ කියන්නේ මේ වස්සාන කාලේ මිනිස්සු ගොඩාක් ධර්ම දේශනා සංවිධානය කරලා බණ අහන කාලයක්. ඉතින් මේ වෙනකොට බොහෝ දෙනාට එහෙම නිදහසේ එකතු වෙලා බොහෝ සංවිධාන කටයුතු සිද්ධ කරන්නට තියෙන සුදුසු වාතාවරණයක් නෙමෙයි නිසා ඒ බොහෝ බාධා මැද්දේ ඔබ කරන පින්කම් ඔබට හිතසුව පිණිස ඔබේ යහපත පිණිසම හේතු වෙන්නට කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරමින් අද අපි කියලා දෙන්න හිතුවා ඔබට බල සූත්‍රය. සතර සම්‍යක්පදහන වීරිය ධර්මයන් පිළිබඳව කියා දෙන සම්මප්පදහන සංයුක්තේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් බල සූත්‍රය. මේ දේශනාව තුලින් පින්වත්නි අපිට සාකච්ඡා කරන්නට පුළුවන් විශේෂයෙන්ම සංයුත්ත නිකායේ මහා වග්ගයේ සඳහන් වෙන සම්‍යක්පදහන සංයුක්තයේ මේ බල සූත්‍රය තුල තියෙන්නේ සීලය නිසා කොහොමද මේ බල ධර්ම කියන්නේ සම්‍යක්පදහන ධර්ම ටික වැඩෙන්නේ කියලා. අපි මේ ගැන සාකච්ඡාවක් අද දවසේ සිද්ධ කරන්නේ. නිවන් මගට ඒකාන්තයෙන්ම උපකාරී වෙන අනුශාසනයක්. නිවන පිණිස ඔබට පින්වත්නි අවබෝධය ඇති කරගන්නට උපකාරී කරන දේශනයක්. නිවනට යන මගට පිහිට වෙන දේශනයක්. නිවන් මග වඩන ශ්‍රාවකයා තේරුම් ගත යුතු කාරණා කියා දෙන දේශනයක්. ඉතින් මේ උතුම් අනුශාසනය හැම දෙනාගේම ජීවිතයට හිතසුව පිණිසම හේතු වේවා කියලා අපි සිත්නෙත අසපුව ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාටම ආශිර්වාද කරමින් සිහිපත් කරනවා. අද දවස ඔබට සුපුරුදු විදිහටම සෙනසුරාදා සිත්නෙත අසපුව ඔස්සේ වෙනදාටත් ඔබ ජීවිත අවබෝධය පිණිස
උපකාරී කරන විවිධ අනුශාසනා ශ්‍රවණය කරලා ඔබේ ජීවිතයට යහපත සලසා ගන්නවසේම අද දවසෙත් අපි මේ කියා දෙන දේශනේ ඔබේ ජීවිතයේ කෙරෙහි අවබෝධය පුරුල් කරන්නටම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. අපි දන්නවා දැන් මේ කාලේ ගොඩක් දරුවන්ට ඉගෙන ගන්න කටයුතු කරන්න වෙලා තියෙන ඔන්ලයින්. ඉතින් මෙන්න මේ ඔන්ලයින් නිසා සමහරලාට Zoom ආදී තාක්ෂණයන් ඔස්සේ දරුවන්ට අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න සිද්ධ වෙලා තියෙන කාලවකවානුවක් නිසා අපිට ආරංචි වෙලා තියෙනවා සමහර වෙලාවට සෙනසුරාදා දවසෙත් ළමයින්ට අමතර පන්ති මේ විදිහට නිවසේ සිට ඒවට සහභාගී වෙන්න තියෙන පරිසරයක්. ඉතින් ඇතැම් අය සිත්නිතසපුව වෙනදට වැඩිය බොහොම දුෂ්කර මැද්දේ අහන අයත් ඉන්න බව අපිට සමහර අම්මලා සමහර ඇත්තෝ දැනුවත් කරනවා සයන්හන්ස. සමහරලාට අපේ දරුවගේ ගුරුවරු මේ පන්තියට සහභාගී වෙද්දී මියුට් කරගෙන ඒ කියන්නේ මයික් එක ඔෆ් කරගෙන ඉන්න දෙන්නේ නැහැ. මොකද සමහර ළමයි මයික් ඔෆ් කරලා කැමරා ඔෆ් කරලා සමහර ළමයි පන්තියේ නෙමෙයි ඒගොල්ලෝ වෙන තැන්වල ඇවිදිනවා ගේම් ගහනවා වෙන වැඩ කරනවා. ඒ නිසා ළමයි අවධානයෙන් ඉන්නවද කියලා දැනගන්න ගුරුවරුත් මොකද කරන්නේ මයික් එක ඔන් එකේ තියන්න ඕනේ කැමරා එක ඔන් එකේ තියන්න ඕනේ කියලා ළමයින්ට කියලා දෙන. ඒ නිසා අර ගෙදර සිත්නිතසපුව වෙනදට වගේ නිදහසේ අහන්න බැරි සමහර අම්මලා කාමරයකට ගිහිල්ලා සමහරලාට දුරකථනයෙන් net FM සුසර කරගෙන ශ්‍රවණය කරන එහෙම හරි දුෂ්කර මැද්දේ මේ වැඩසටහනට සවන් දෙන ඇත්තොත් ඉන්න බව අපි දන්නවා මේ කාලේ පින්වත්නි. ජීවිතේ හරිම දුෂ්කරයි කොහොමත්. මීට වඩා අපිට මේ මනුස්ස ලෝකේ අපි මෙහෙම සුගතියක ඉපදිලා අපිට තියෙන දුෂ්කරතා එක බැලුවට පස්සේ පින්වත්නි ඔබ හිතන්න දුගතිය ගිය කෙනෙකුට ඒ දුගති ලෝකවල අනන්ත අප්‍රමාණ දුෂ්කරතා සමහරලාට තමන්ගේ ප්‍රශ්න කියා ගන්න කෙනෙක් නැහැ. සමහරලාට ඒවා කියන්න ඒවට විසඳුම් හොයන්න ඒ සත්ව ලෝකවල තිරිසන් ලෝකෙ විතරක් නෙමෙයි නිරේ වගේ මහා නිරිසත්තු පෙරේතාත්මවල ගියපු පෙරේතයෝ අනන්ත විඳින දුක කියා ගන්න කෙනෙක් නැහැ පින්වත්නි. ඒ වගේ බොහෝ දුෂ්කරතා මේ සසරේ කොහේ ඉපදුනත් විඳින්න තියෙනවා. ඒකින්ද ඔබ සතුටු වෙන්න. ඔබ මනුස්ස ලෝකෙක ඉපදිලා ඉන්නවා. මොන දුෂ්කරතා තිබ්බත් හැම වෙලාවෙම හිතන්න මේ සුගති ලෝකෙක විඳින්න තියෙන දුක වගේ නෙමෙයි දුගතිය විඳින්න තියෙන දුක. ඒ නිසා මට මේ විඳින්න වෙලා තියෙන්නේ මේ සසරේ විඳින්න තියෙන දුක් අතරින් මහා ලොකු දුකක් නෙමෙයි. හැබැයි මේ හුස්ම ටික අත්හැරෙනකොට දුගතියක දුක විඳින්න සිද්ධ වුණොත් අනන්ත දුක් විඳින්න මං දුගති ලෝකෙක කොහොමනම් විපාක විඳ යාවිද කියලා ඔබ හිතන්න පින්වත්නි. ඉතින් ඒක නිසා මේ වෙලාව ඉතාම ගෞරවයෙන් හැම දිනාටම ආශිර්වාද කරමින් සිහිපත් කරන ඔබ හැම දිනාගෙම ජීවිතවල තියෙන කටුක අවස්ථා දුෂ්කර අවස්ථා යමක් නැත්තම් හිතට පීඩා දෙන අවස්ථා ඒ සියල්ල මග හැරිලා ඔබේ හිතට සහනය සුවපත් භාවය යහපත මුදා වේවා කියලා බල සූත්‍රයයි සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව ආරම්භයේදී දේශනා කරනවා සේයතාපි භික්කවේ යේ කේච්චි බලකරණීයා කම්මන්තා කෛරන්ති සබ්බේ තේ පටවින් නිස්සාය පටවින් පතිට්ඨාය ඒව මේතම් බලකරණීයා කම්මත්තා කෛරන්ති. මේ ලෝකේ බලය යොදලා කරන බොහෝ දේවල් මේ පොළව ඇසුරු කරලම තමයි කරන්නේ. දැන් අපි දන්නවා ගහක් කොළක් හිටවනකොට කුඹුරක් කරනකොට මොනවා හරි කර්මාන්තයක් ඉදි කරනකොට ගොඩනගනකොට මේ හැම දෙයකටම මේ පොළව මතනේ පින්වත්නි හැම දෙයක්ම කරන්නේ. එතකොට මේ පොළව ඇසුරු කරගෙනම නොඑක් කර්මාන්තයන් නොඑක් පරාක්‍රමයන් කරන ඒ වැඩ කටයුතු වලට පොළව උපකාරී කරනවා වගේ පොළොවම නිශ්චය කරගෙන කරනවා වගේ යම් කිසි කෙනෙකුට ඒ වගේ තමයි කියනවා
සීලය නිසා සීලය තුල පිහිටලා තමයි කියනවා සතර සම්‍යක් පදහාන වඩන්න තියෙන්නේ. ඔකට සිංහලෙන් කියනවා සිව් සම්පදහන්. සිව් සම්පදහන්. සතර සම්‍යක් පදහාන කිව්වට පස්සේ තමයි ගොඩක් අය අහලා තියෙන්නේ. මේ ලෝකේ අපි බෝධිපාක්ෂික ධර්ම වඩනවායි කියලා අහලා තියෙනවා මිනිස්සු. මේ බෝධිපාක්ෂික බෝධි කිව්වේ නිවනට අවබෝධය, චතුරාර්ය සත්‍ය අවබෝධය. ඒ අවබෝධයට උපකාරී කරන, ඒ අවබෝධයට පක්ෂ වෙච්ච සියලු ධර්මයන් බෝධිපාක්ෂික ධර්ම. ඔය 37ක් තියෙනවානේ, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා අපි කියනවා. මේ බෝධිපාක්ෂික ධර්ම 37 තමයි පින්වත්නි සතර සතිපට්ඨාන ගැන කතා කරන්නේ. 37න් 4ක් තමයි සතර සතිපට්ඨාන. එතකොට සතර ඉර්ධිපාද කියලා අපි කියනවා තවත් 4ක්. ඒ වගේම තවත් 4ක් තමයි සතර සම්‍යක්පදහාන වීරිය ධර්ම. වීරිය 4ක් තියෙනවා ලෝකේ. මෙන්න මේ වීරිය 4 තමයි සතර සම්‍යක්පදහාන වීරිය කියන්නේ. දැන් අද අපි කතා කරන්නේ අන්නේ වීරිය ගැන කතා කරන සූත්‍රය. එතකොට හතරේ කාරණා ඔය විදිහට සතර සතිපට්ඨාන, සතර ඉරිදිපාද, සතර සම්‍යක්පදාන වීරිය කියලා කියනවා. ඊට පස්සේ පහ ගැන කාරණා තියෙනවා. පංච ඉන්ද්‍රිය, පංච බල කියලා එතන පහ ගානේ කාරණා දෙකක්. ඉන්ද්‍රිය ධර්ම 5යි, බල ධර්ම 5යි. එතකොට එතන 10යි. ඊට පස්සේ පින්වත්නි සප්ත බොජ්ජංග, ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ වගේ කාරණා ඔක්කොම 37ක් තියෙනවා. දැන් මේ කරුණු 37න් කාරණා 4ක් අද දවසේ අපේ දේශනාවට සාකච්ඡාවට භාජනය වෙන්නේ. ඒ 4ම වීරිය ගැන කතා කරන කරුණු. වීරිය පිළිබඳව කෙනෙකුට ජීවිතේ එක එක විදිහට කතා කරන්න පුළුවන්. ඔබ ඔබේ ජීවිතේ මොන දෙයක් කරන්න ගියත් ඔබට ඒකට වීරියක් ඕනේ. පුංචි ළමෙක් පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්නත් වීරියක් තියෙනවා. ඒ වීරිය සමහරලාවට ළමයින්ට අම්මලා තාත්තලා ගොඩාක් බල කරලා ඇති කරවන්න යන අවස්ථා පේනවා. සමහරලාවට ළමයින්ට තියෙන වීරිය අඩු නිසා අම්මලා තාත්තලාගේ කටින් හැම තිස්සෙම ඇහෙන දෙයක් තමයි පොතක් ගන්න. ඒ වගේ එයාලට බල කරනවා. ඒ දරුවෝ සමහර වෙලාවට ඇතැම් විෂයන් වලට ලොකු වීරියක් තියෙනවා. සමහර විෂයන් වලට ලොකු වීරියක් නැහැ. මේ වගේ එක එක්කෙනා තමන්ගේ හිතේ තියෙන කැමැත්ත මත ඒ විෂයන්ට තියෙන වීරිය වෙනස්. එක එක දරුවන්ට. ඊට පස්සේ උසස් අධ්‍යාපනයට ගියත් එතනත් ඉතින් වීරියක් ඕනේ. රස්සාවක් හොයාගන්නත් වීරියක් ඕනේ. රස්සාවක් කරන්නත් වීරියක් ඕනේ. විවාහ ජීවිතයක් ගත කරන කෙනෙකුට ඒ විවාහය ආරක්ෂා කරගන්නත් වීරියක් ඕනේ. දරුවෙක් හදාගත්ත කෙනෙකුට ඒ දරුවා ගොඩනගන්නත් වීරියක් ඕනේ. මේ ලෝකේ හැම දෙයකටම වීරිය ඕනේ. උත්සාහයක් කියනක ඕනේ. මිනිසෙකුට ජීවිතේ දියුණු වෙන්න වීරියක් ඕනේ. පින්වත්නි, ඔය හැම වීරියම මේ ජීවිතේ අවසන් කරනකොට දාලා යන දේවල් වෙනුවෙන් කරන වීරිය. අපි ඉගෙන ගත්ත දේවල්, අපි ගොඩනගාගත්ත ලෝකේ, අපි ගොඩනගාගත්ත බලය, හැමදේම ඒ කරන හැම වීරියක්ම මේ හුස්ම ටික ඉවර වෙන්නේ කොතනින්ද? ඒක තව පොඩ්ඩකින් වෙන්න පුළුවන්, මේ දැන් වෙන්න පුළුවන්, අද රාත්‍රියේ වෙන්න පුළුවන්, හෙට උදෑසන වෙන්න පුළුවන්, හෙට දහවල් වෙන්න පුළුවන්, හෙට දවස ඇතුලේ මේ හුස්ම ටික අවසන් වෙනවා වෙන්න පුළුවන්. අනිද්දා හෝ සතියකින් හෝ මාසයක් ඇතුලේ හෝ වසරක් ඇතුලේ හෝ වසර කිහිපයක් ඇතුලේ හෝ අපේ හුස්ම ටික අවසන් වෙන මොහොත කොතනද? එතනින් අතහැරෙන දේවල් වෙනුවෙන් තමයි අපේ ජීවිතේ වැඩිපුරම වීරිය කරන්නේ. ඒ වීරිය ඕන් නැතිකම නෙමෙයි මේ කියන්නේ. ඒ වීරිය තීච්ච දෙයක්. හැබැයි අපිට ජීවිතේ තවත් කළ යුතු වීරියන් 4ක් තියෙනවා. මේ හුස්ම ටික අවසන් වෙනකොට පින්වත්නි, අතහැරලා යන දෙයක් නෙමෙයි
මේ කියන වීරිය හතරෙන් ගොඩනගා ගන්න දේ. අන්නේ නිසා අපි ජීවිතේ ලොකු තැනක් මේ කියන වීරිය හතරට දෙන්න ඕනේ. ඔබට සමහර වෙලාවට ඔය නිවනට වීරිය කරනවා කියන වචනේ කොච්චර ඇහිලා තිබුණත් ඒ වචනේ සමහර ලාවට ඔබේ හිතේ මැවෙන්නේ කැලේකට ගිහිල්ලා එහෙම නැත්නම් කොහේ හරි ආරණ්‍යයකට ගිහිල්ලා භාවනා කරන්න මේ වගේ තමයි ඔබේ වීරිය ඔබේ හිතේ මැවෙන්නේ. හැබැයි පින්වත්නි වීරිය කියනකොට මේක ඊට වැඩිය ප්‍රබලයි. මේ වීරිය හතර ගැන කතා කරද්දී ඔබ මතක තියාගන්න මේ කතා කරන කාරණා ඔය ගෙදර ඉන්න ගමන් හැම වෙලාවෙම තියෙන්න ඕන කාරණා හතරක්. මේක කියන කරුණු හතර. බුදුරජාණන් වහන්සේ ඒ වීරිය හතර මොනවද කියලා විස්තර කරන විදිහ අපි බලමු පින්වත්නි. ඉද බික්කවේ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. ඉපදිලා නැති පාපී අකුසල් තියෙන අපේ හිතේ. තාම ඉපදිලා නැහැ එහෙම පාපී අකුසලයක්. ඒ වගේ පාපී අකුසල් උපදින්නේ නැති වෙන විදිහට කරන්න ඕන වීරියක් තියෙනවා. ඒ වීරිය තමයි ඔය කිව්වපු පළවෙනි වීරිය. තාම අපේ හිතේ ඉපදිලා නැති පාපී අකුසල් උපදින්න ඉඩ දෙන්නේ නැතිකම. ඒ වෙනුවෙන් කරන වීරිය. දැන් මේක කිව්වට පස්සේ කෙනෙකුට හිතේ මොනවද මගේ හිතේ ඉපදිලා නැති පාපී අකුසල්? දැන් ඔබ කල්පනා කරලා බලන්න. හිතේ අපේ හිතේ ඉපදිලා නැති පාපී අකුසල්. ඔන්න දැන් කෙනෙකුට හිතෙයි මේ ලෝකේ සමහර අය මත්කුඩු විකුණනවා. මත්කුඩ විකුණන්න සිතුවිල්ලක් හිතේ ඇති වෙලා ඒ අය ඒ පාපී ක්‍රියාව කරනවා. මගේ හිතේ නම් අද වෙනකන් ජීවිතේ කවදාකවත් මත්කුඩු විකුණන්න ඕනේ කියලා සිතුවිල්ලක්වත් මගේ හිතේ ඇවිල්ලා නැහැ. ඔන්න කෙනෙකුට හිතෙනවා. එතකොට හිතනවා එහෙනම් මේ නූපන් අකුසල සිතක් කියන්නේ නූපන් පාපී සිතක් කියන්නේ ඒක වෙන්නේ නැති. මගේ හිතේ තාම අද වෙනකම් මත්කුඩු විකුණන්න හිතක් පහළ වෙලා නැහැ. එහෙනම් ඒක නූපන් අකුසලයක්ද කියලා ඔන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්. සමහරු මිනී මරනවා. හැබැයි මට නම් මිනිස්සෙක් තියා සතෙක්වත් මරන්න අද වෙනකම් මගේ හිතේ සිතක් ඇති වෙලා නැහැ. එහෙනම් පාපී සිතුවිලි අතරේ නූපන් පාපී අකුසල. ඔය නූපන් පාපී ධර්ම නූපන් ඒ අකුසල් තුල මේ කියන විදිහට මිනී මරන්න හිතිච්ච නැතිකමත් අයිතිද? ඒවද මේ නූපන් අකුසල් කියන්නේ? අද වෙනකම් මගේ හිතේ ඇති වෙලා නැති ඒවා. මේක පින්වත්නි එච්චර ලොකුවට හිතට ගන්න එපා. මෙහෙම හිතන්න. ඔබට අල්ලපු ගෙදර ඉන්න කවුරු හරි සමාජිකයෙක් කරපු මොකක් හරි දෙයක් නිසා හිතේ ඇති වෙන තරහක් තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ හිතේ උපදින තරහක් තියෙනවා. ඒ තරහා දැන් මේ වෙලාවේ ඔන්න හිතේ නැහැ. මේ වෙලාවේ හිතේ අල්ලපු ගෙදර කෙනා මතක් වෙනකොට එන තරහ මේ මොහොතේ හිතේ නැහැ. මේ මොහොතේ ඔබ ධර්මය අහනවා. මේ මොහොතේ ඔබේ හිතේ කුසල් තියෙන්නේ. එතන මේ නූපම් පාපී අකුසලයේ කියන්නේ මේ කුසල සිත දැන් තියෙන වෙලාව. දැන් මේ වෙලාවේ අර කියන විදිහේ තරහ සිතක් හිතේ නැති වෙලාවේ ඔන්න එකපාරට මතක් වෙලා අර තරහ සිත උපදින්න පුළුවන්.
දැන් මේ වෙලාවේ හිතේ එහෙම තරහක් නැහැ. හැබැයි ඔන්න මතක් වෙලා ඒ තරහ උපදින්න පුළුවන්. එතකොට ඒ ඇති වෙච්ච තරහ මීට පෙර ඒ කෙනාගෙන ඒ විදිහට ඇති වෙච්ච තරහක්. ඊට පෙරත් ඒ පුද්ගලයා ගැන අවුරුදු ගාණක් තිස්සේ ඔහොම මතක් වෙන වතාවට ඒ තරහ උපදිනවා. එතකොට ඒ තරහ මේ වෙලාවෙත් අපේ හිතේ ඇති වෙන්න පුළුවන්. මේ නූපන් අකුසල් කියලා කියන්නේ කවමදාක්වත් හිතේ ඉපදිලා නැහැ. ඔන්න දැන් එකපාරට එතන ඒකම නෙමෙයි මේ නූපන් කියන එකෙන් කියන්නේ. මෙතන නූපන් කියන්නේ අර අල්ලපු ගෙදර මිනිස්සයා ගැන ඇති වෙන තරහ අවුරුදු ගාණක් තිස්සේ ඇති වුණත් මේ මොහොතේ හිතේ නෑනේ තරහ. මේ මොහොතේ හිතේ නැති තරහක් එකපාරට ඔන්න මතක් වීමත් එක්ක ඇති වෙනවා නම් නූපන් තරහක්. එතකොට මේ මොහොතේ ඇති වෙච්ච තරහ මීට මොහොතකට පෙර තිබුණේ නැහැ. අන්නේ නොතිබී පෙර නොතිබී මේ උපදිනවාද අන්න ඒකට කියන නූපන් තරහක් ඉපදුනා. නූපන් අකුසලයක් ඉපදුනා. එතකොට උපන් අකුසලයක් වැඩෙනවා කියලා කියන්නේ දැන් තරහ ඉපදුනානේ. ඉපදුනාට පස්සේ මොකද කරන්නේ? ඉපදිච්ච එක තව වැඩි වෙන විදිහට කල්පනා කරනවා. අපි කියන්නේ ගින්නට පිදුරු දානවා. ගින්නට කියන්නේ තව දලු දදා වැඩෙන්න අවශ්‍ය විදිහට පොහොර දාන්නේ සමහර දේවල් වලට. දලු දදා වැඩෙන විදිහට ශාකයකට හරි පොහොර දානකොට තව තවත් ඒ පොහොර නිසා ඒක වර්ධනය වෙනවා වගේ තරහක් ඇති වුණාට පස්සේ තරහ වැඩි වෙන විදිහට කල්පනා කරන වෙලාවල් තියෙනවා. ඒකට කියනවා ඉපදිච්ච අකුසලයේ වැඩි කරනවා. එතකොට මේ වීරියන් අතර වීරිය දෙකක් තමයි. එකක් තමයි ඉපදිච්ච නැති අකුසලයට උපදින්න දෙන්නෙම නැති වෙන විදිහට වග බලා ගන්න එක. ඒක වීරියක්. අනිත් වීරිය තමයි ඉපදිලා තියෙන අකුසලේ නැති කරලා දාන්න කරන වීරිය. දැනට යම් අකුසලයක ඉපදලා තිනවා ඒ අකුසලේ නැති කරන්න කරන වීරිය. එහෙනම් ඔන්න අවුරුදු ගානක් තිස්සේ යම් පුද්ගලයෙක් ගැන මතක් වෙන අකුසලයේ වුණත් මේ මොහොතේ නැත්තම් හිතේ ඒ නැති හිතට එකවරටම අර පුද්ගලයා ගැන හෝ වේවා තරහක් උපදිනකොට එතන නූපන් අකුසලයක් ඉපදුනා වෙනවා. එහෙනම් මේ සුපුරුදු තරහ කියලා කියන තරහ වුණත් සිතේ තරහක් නැති මොහොතක එකවර උපදිනකොට එතනදී නූපන් තරහක් අර සුපුරුදු තරහ. ඒකට සුපුරුදු කතා නෑ. එකත් නූපන් අකුසලයක් විදිහට උපදිනවා හිතේ. මේ හිත රැක ගන්න නම් ඔබට පින්වත්නි හිතේ හැමතිස්සෙම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. හිතට අකුසල සිතක් එන වෙලාව කියලා එන්නේ නෑනේ සමහරවිට. ටයිම් නෑ. කාලසටහනක් හදාගෙන නෑ. මේ කාලවල මේ දවසේ මේ වෙලාවට තරහ ඇති කරගන්න ඕනේ. මේ වෙලාවට නිදහසේ ඉන්න ඕනේ. එහෙම කාලසටහනක් හිතට නෑ. කොයි වෙලාවෙ මොකක් ඇති වෙනවද කියන්නේ දන්නේ නැති ගානට අපේ හිත හසුරවන්නේ. එකපාරට ඔන්න මොන හරි දෙයක් මතක් වුණා තරහ ගියා කෑ ගැහුවා බැන්න ඊට පස්සේ අමතක වෙනවා ආයි hina වෙවි කතා කර කර ඉන්නවා. රාගෙත් එහෙමයි ද්වේෂෙත් එහෙමයි බයත් ඇති ගැනීම මෝහ මාන්නකාරකම් මේ හැම දෙයක්ම ප්ලෑන් කරලා කාලසටහනකට හිතේ ඇති වෙන්නේ. එතකොට ඔය අකුසල් වල හිතේ ඒ අකුසල සිත නැති අවස්ථාවේ ඔන්න සැලසුමක් නැතුවම එක පාරටම මොනවා හරි විතර්කයක් එක්ක මොකක් හරි ඇති වෙච්ච සංඥාවක් එක්ක දැන් අර අගේට තිබ්බ හිතට එක සැරේට තරහ හෝ මාන්නය හෝ රාගය හෝ යකුසල සිත ආවා. අන්නේ සිත ඇති වෙන මොහොතේ ඔන්න නූපන් අකුසලයක් ඉපදුනා වෙනවා. එතකොට මේ නූපන් අකුසලය හිතට එනකොට ඒ හිතේ පින්වත්නි ඒ අකුසලේ තව වැඩි වෙන විදිහට කල්පනා කරද්දී අන්න අර වීරිය දෙකම නැති වෙච්ච අවස්ථාවක් වෙන. කියන්නේ ඉපදිච්ච අකුසලේ උපදින්න නැති වෙන්න තියාගන්නත් බැරි වුණා. එතන ෆේල්. එතන වීරිය නැහැ. නූපන් අකුසලේ නූපදවන වීරිය නැති වුණා. ඒ වීරිය නැතිකම හින්දා දැන් අර අකුසලේ හිතේ ඉපදුනා.
ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අකුසලෙ වැඩි වෙන විදිහට කල්පනා කරන ඕන දැන් ඊළඟට. උපන් අකුසලෙ වැඩි වෙන විදිහට කල්පනා කරන්න දෙවෙනි වීරිය. ඒ කියන්නේ උපන්නා වූ අකුසලේ දුරු කිරීමේ වීරිය කියලා කියපු වීරියත් නැති වෙනවා. එතනත් ෆේල්. එතකොට මේ අපේ හිතේ මොකක් හරි තරහක් හෝ එකක් ඇති වෙලා රාගයක් හෝ තරහක් හෝ ඇති වෙලා ඒක තවත් වැඩි කර කල්පනා කරන තැන කාරණා දෙකකින්ම ෆේල්. දෙකකින්ම ඒ වෙලාවේ හිත පරාදයි. මොනවද දෙක? නූපන් අකුසලේ නූපදවන්න තියෙන වීරියනුත් ෆේල්. උපන්නා වූ අකුසලය දුරු කරන්න තියෙන වීරියනුත් ෆේල්. ඉතින් අරක විතර්ක කර ඒ සංඥාවම පවත්ත ඒක දුරු කරන්න කිසිම ඡන්දයක් නැහැ. ඒක පවත්වන්න තමයි ඡන්දේ තියෙන්නේ. ඒක දුරු කරන්න ඕනේ කියලා කිසිම වමනාවක් මනාපයක් නැහැ. ඒක පවත්ව යන්න තමයි සම්පූර්ණ මනාපයේ කැමැත්ත තියෙන්නේ. ඉතින් පවත්ව යනවා. ඔහොම වෙනකොට පින්වත්නි ඒ කෙනාට ජීවිතේ හැම මොහොතකම ඒ උපදින අකුසලයක් පාසා එයාගේ මනස වහිතන්න කුසලයෙන් තමයි පිරෙන්නේ. කුසලයෙන් පිරෙනවා කියන්නේ ඒ මොහොතේ වීරිය නැහැ. ඒ මොහොතේ සිහිය නැහැ. ඒ මොහොතේ ප්‍රඥාව නැහැ. ඉතින් එහෙනම් කුසල් පිරිහිලා. අර තරහ හෝ රාගය හෝ ඇති වෙච්ච වෙලාවේ කුසල් පිරිහිලා. කුසල් පිරිහිලා කියන්නේ මේ වෙලාවේ සිහිය කියන කුසලෙ පිරිහිලා, වීරිය කියන කුසලෙ පිරිහිලා, ප්‍රඥාව කියන කුසලෙ පිරිහිලා, සියලු කුසල් පිරිහිලා ගිහිල්ලා. අරයට ඉඩ හම්බෙච්ච ගම. එතකොට ඔබ ඊළඟ වීරිය දෙක ගැන බලමු. ඒ කුසල පැත්තට දෙන වීරිය. නූපං කුසල් උපදවන වීරිය. උපං කුසල් වැඩි කරන වීරිය. ඒකත් තව වීරිය දෙකක්. එතකොට ඒකෙදී මේ කුසලයක් උපද්දගෙන කුසලෙ වැඩි කරනවා කියනකොට ඒක ලෝකේ බාහිරට පේන්නම වෙන දෙයක් නෙමෙයි. සමහරට නොපෙනෙන දෙයක්. දැන් නිකන් හිතන්න මෙහෙමයි. ඔබේ හිතේ තරහ උපදින කාරණාවක් තියෙනවා. වෙනදට ඒ සිද්ධියට පුදුම විදිහට තරහ යනවා. ඔන්න අද තරහ ගියේ නැහැ. ඒ කියන්නේ ඔබේ තරහ නැති වෙන විදිහට හිත හසුර ගන්න දක්ෂ වෙනවා. ඔබේ තරහ ඇති වෙන්නේ නැති වෙන විදිහට විතර්ක කරනවා, ධර්මයේ විමසනවා. ධර්මයේ ඔස්සේ හිත හදා ගන්නවා. සමහරු කියන සයන්හන්ස වෙනදට නම් මට උතන කිසිම ඉවසීමක් නැහැ, අද නම් මම ඒක ඉවසුවා කියනවා. ඒතර ඒව ඉබේ වෙන්නේ නැහැ. ඒකට හේතු හදා ගන්න ඕනේ. ඉවසීමක් ඇති වෙන්න අවශ්‍ය කරන හේතු හදා ගන්න ඕනේ. ඒ හේතුව හැදුනට පස්සේ මොකද වෙන්නේ? එයාට නූපන්නා වූ අකුසලේ නූපදවන්න තියෙන වීරියක් තියෙනවා. එතනදී ඉවසීම රැකුණා කියද්දි උපන්නා වූ කුසලේ රැකෙන ආරක්ෂා වෙන වීරියක් තියෙනවා. දැන් ඕකේ මේ සියලු වීරයන් ඉපදිච්ච කුසලේ වැඩි වෙන්න නැති වෙන විදිහට ඉපදිච්ච කුසලේ දුර වෙලා යන විදිහට කරන වීරියයි, ඉපදිලා නැති අකුසලේ උපදින්න දෙන්නේ නැති වෙන විදිහට කරන වීරියයි, ඉපදිච්ච කුසලයක් වැඩි කරගන්න කරන වීරියයි, ඉපදිලා නැති කුසලේ උපද්ද ගන්න කරන වීරියයි කියන මේ වීරිය හතරම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සීලය උපකාර කරගෙන සීලය මත පිහිටලා එතනදී මේ වීරිය ධර්ම හතරම වැඩෙනවයි කියනවා. උන්වහන්සේ කිව්වේ කතංච බික්කවේ බික්කු සීලං නිස්සාය සීලේ පතිට්ඨාය චත්තාරෝ සම්මප්පදානේ භාවේති. කොහොමද මේ සීලය ඇසුරු කරලා සීලයේ තුල පිහිටලා සතර සම්මප්පදාන වීරිය වඩන්නේ කියලා තමයි උන්වහන්සේ පෙන්වුවේ. ඔය කියන වීරිය හතරම මේ කාරණා හතර. දර මේක වඩන විදිය කොහොමද සීලය මත පිහිටලා සීලේ නිසා සිද්ධ වෙන්නේ? දැන් අපි සීලය කියලා කතා කරනවා. සීලයේ නිවනට කොච්චර උපකාරී වෙනවද කියන එකට ප්‍රශ්නයක් කාට හරි ඇති වුණොත් මේ බල සූත්‍රයකට හොඳ උත්තරයක්. සීලය නිවනට උදව් වෙන්නේ කොහොමද?
ඒකට හොඳටම තේරුම් ගන්න මේ සූත්‍රය තුල පෙන්වන කාරණා ඔස්සේ පුළුවන්. සීලය නිසා උපදිනව මොනවද? සතර සම්‍යක්පදාන වීරිය. සීලය මත පිහිටලා උපදිනවා සතර සම්‍යක්පදාන වීරිය. එන සීලය තුල අපිට තියෙනවා පින්වත්නි හික්මෙන්න තැන. ඒ හික්මෙන දේ නිසා අපේ හිත කාලයක් යනකොට අපි ඒකේ හික්මවනකොට අපිට අර වීරිය ධර්ම ටික නිකාම උපදිනවා. දැන් ඔබට මම මේකේ උදාහරණ කීපයක් අරගෙන මේක තේරුම් කරලා දෙන්නම්. සීලයට අදාළ දැන් ගිහි ගෙදර ගත කරන කෙනෙකුට සීලයට තියෙන අංග බලන්නකෝ. ප්‍රාණඝාතයෙන් වළකින්න තියෙනවා. සොරකමින් වළකින්න තියෙනවා. එතකොට වැරදි කාම සේවනයෙන් වළකින්න තියෙනවා. බොරු කීමෙන් වළකින්න තියෙනවා. මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරන එකෙන් වළකින්න තියෙනවා. දැන් ඔබ හිතන්න ඔබ මේ සීලය රකින්න කියලා උත්සාහ කරනවා. ඔබ සීලය ආරක්ෂා කරන්න අදිස්ථානයක් ඇති කර ගන්නවා. මම මේ සීලය අද ඉඳලා හොඳට දිවි හිමියෙන් රකිනවා. මම මේක අදිස්ථානයක් කරගන්නවා. මේක කැඩෙන්න දෙන්නේ නැහැ. මම මේක කොහොම රකින්නවා. දැන් හිතන්න වෙනදට ඔබ අතින් සිද්ධ වෙන හොරකමක් වෙන තැනක් තියෙනවා කියලා. ඔබ වෙනදට හොර හිතින් ගන්න දෙයක් තියෙනවා. එක්ක කාර්යාලයේ වැඩ කරන ගමන් කියමු. ඒ කාර්යාලයේ තියෙන දෙයක් ඔබට හොර හිතින් ගන්න හිතක් ඇති වෙන අවස්ථා තියෙනවා වෙනදා. දැන් ඒ හොර හිත ඇති වෙනකොට ඔබ මොකද කරන්නේ? ඒ සිත දුරු කරන්නේ වෙනදට. ඔබ ඒ හොර හිත ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන දේත් කරනවා. අසවල් දේ අද ගන්න ඕනේ කියලා හිතුනම ඊට පස්සේ ඒ දේ ගන්න ආරක්ෂාකාරී වෙන විදිහට සැලසුම් හදා ගන්නවා හිතින්. මේ වෙලාවට ගන්න ඕනේ. මේ වෙලාවට මෙතන මේ කට්ටිය නැහැ. ඒ වෙලාවට මෙතෙන්ට ඇවිල්ලා හිමීට මෙන්න මේ දේ මෙතනින් තියලා මෙතනින් මේ ටික අරගන්න ඕනේ. ඔය වගේ දැන් හිතට ප්ලෑන් හදා ගන්නවා, ටයිම් වල හදා ගන්නවා. මේ අවස්ථාව තුළ මේ විදිහට ඇවිල්ලා මෙන්න මේ තැනින් මේක ගන්න ඕනේ. ඔය විදිහට අර ඇතිවෙච්ච හොරහිත තව වර්ධනය කරගෙන ඒක ඊට පස්සේ කයිනුත් ක්‍රියාත්මක කරනවා. සිත, කය කියන සියල්ල අසංවර කරගන්නවා. දැන් ඔතනදී පින්වත්නි ඉපදිච්ච අකුසලේ වැඩෙන විදිහට තමයි වීරිය තිබ්බේ. නූපදිච්ච අකුසලුත් උපදින විදිහට තමයි වීරිය තිබ්බේ. කුසල් ඉපදීමක් නැහැ. හැබැයි දැන් මේ සීලය තුල පිහිටියට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔබ හොරකම් කරන්නේ නැහැ කියන අදිස්ථානය තුල සොරකමින් වැළකිච්ච කෙනෙක් බවට පත් වෙනවා. සීලේ පිහිටලා. දැන් ඔබට වෙනදා ගත්ත දේ ගන්න ඕනේ කියලා හිතක් එන්නකොටම ඔන්න උපන්නා වූ අකුසලයේ මොකද කරන්නේ? නෑ මං සීලයක පිහිටලා තියෙන්නේ. මං ඒක හොරගම් කරන්නේ මගේ මේ සීලය බිඳෙනවා එකකින් කියලා මේක දුරු කරනවා. දැන් ඔබට හොරගම් කරන්න ඕනි කියලා ඇති වෙච්ච සිතුවිල්ල ඒ හිත ඇත්තලා යනවා, දුර වෙලා යනවා. අර සීලය නිසා. ඔබ සීලේ පිහිටපු නිසා. එතකොට පින්වත්නි සීලේ පිහිටපු කෙනාට සීලේ මම මේක විවිධ පැති වලින් කතා කරන්න පුළුවන්. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය විතර නෙමේ, ඉන්ද්‍රිය සංවර සීලය, හැම සීලයකින්ම මේ ධර්ම වැඩෙනවා. මේ සතර සම්පදාන වීරිය වැඩෙනවා. මම මේ ඔබට ගිහි ගෙදර ගත කරන කෙනාට පංච සීලයට ගලපලා පෙන්නුවේ. දැන් ඔබ ඒක හොරගම් කරන්නේ නැහැ කියලා සීලය නිසා අදිස්ථානයක් හිතට අරගෙන මම ඒක කරන්නේ නැහැ කියන අදිස්ථානය නිසා මොකද කරන්නේ? ඔබ හිත ආරක්ෂා කරගන්නවා. නෑ ඒක ඕනේ මං හොරකම් කරන්නේ මම මේ සීලය රකින්නවා කියලා දැන් හිතුවා. දැන් ඔබේ හිත රැකුණා. දැන් ඔබට මොකද උනේ? නූපන්න කුසලයක් ඉපදුනා. ඉපදිච්ච කුසලයක් තියෙනවා නම් දැන් ඒක වැඩි වෙනවා. දැන් ඔබ වෙනදට අර
හොරගම් කරන්න වෙලාවල් හදාගෙන කාලයක් හදාගෙන ඒකට සැලසුම් හදා ගෙනිච්ච සිතුවිලි ඔක්කොම දැන් උපදින්නේ. ඔන්න නූපන් අකුසලුත් නූපදවන විදියට දැන් ඒක එතනින්ම කඩලා දැම්මා. ඉපදිච්ච අකුසලයක් තිබ්බනම් ඒකත් නැති කරා. අර සීලය හින්දා. දැන් ඔබේ හොරකමින් සම්පූර්ණ වැළකුණා. ඔබට පිටින් තේරුණාට මේ හොරකමින් වැළකුණාය කියලා බැලුවම එතන සතර සම්‍යක්පදාන වීරියම තියෙනවා. දැන් ඔක කාලයක් කොහොම යනකොට දැන් ඔබ සීලයේ දිගටම හිත පිහිටවගෙන ඉන්නවා. මේ සීලේ නිසා ඔබ දිගට යනකොට අන්තිමට මොකද වෙන්නේ? පස්සේ පින්වත්නි ඔබට තව දුරටත් අර හොරගම් කරන්න ඕනේ කියලා ඇති වෙච්ච සිතුවිල්ලවත් දැන් හිතට එන්නේ නැහැ. මොකද දැන් හිත පුරුදු වෙලා තියෙනවා. නෑ ඒක හොරගම් කරන්නේ නැහැ කියලා හිතුවනේ. ඒක මං සීලේ රකින්නවා කියලා ඔබ එතන අදිස්ථානෙ ගත්තානේ. දැන් ඔබට කාලයක් යනකොට ඕවගේ හොරගම් කරන්න ඕනේ කියලා සිතුවිලි මාත්‍රයක්වත් හිතට එන්නේවත් නැති වෙනවා. දැන් සමහර අයට ජීවිතේ එහෙම හොරකම් කියන එකෙන් වැළකීලාම ඉන්න කෙනෙකුට මේ මොන හරි දෙයක් දකින්න තැන මේක ගන්න තිබ්බන, මේක උස්සන්න තිබ්බන, මේක ටක් ගාලා මේ කාටවත් නැති තැනක බල්ලා ඉක්මනට බෑග් එකේ දා ගන්න තිබ්බන. ඕවගේ සිතුවිලි හිතට එන්නේවත් නැහැ. හොරකමින් වැළකීලාම ඉන්න කෙනෙකුට මොනවා දැක්කත් ඒව ඔය කොහේ තිබ්බත් එහෙම අර ගන්න ඕනේ හොරකම් කරන්න ඕනේ කියලා සිතුවිලි නැහැ. ඒක තමයි යාට නොතේරුණාට එක කාලයක් යනකොට නූපදිච්ච අකුසල් නූපදවන විදිහට යාගේ හිතේ වීරිය ඉපදිලා ඒ විදිහට කටයුතු කරන හිතක් වෙනවා. ඉපදිච්ච කුසල් රැකෙනවා. මේ ඔක්කොම සීල නිසා වෙනවා. සත්තු මරණ එකත් එහෙම දැන් බලන සමහර අයට සතෙක් දැක ගමන් ටක් ගාලා මරන්න හිතෙන සත්තු ඉන්නවා. සර්පෙක් දැක්කම මරන්න හිතෙනවා. දැන් කැරපොත්තා කියන සතාට සමහර අය හරිම අප්පිරියයි හරි අකමැතිනේ සමහරු. මම දැකලා තියෙනවා සමහර අය කැරපොත්තේ දැක්ක ගමන් සපත්තුවක් ගලවලා ගහනවා චටස් ගාලා අර කැරපොත්තා එතනම මැරිලා යනවා. සමහර අය කැරපොත්ත දැක්කම දුවනවා බයයි. ගෑනු ළමයි එහෙම හරියට බයයිනේ. ඉතින් අපි දන්න එක්තරා දරුවෙක් මේ ඒ ළමයා ගෑනු ළමෙක් කැරපොත්තෙක් සමහරලාට ඔබ දැකලා ඇති අනිත් පැත්ත වැටිලා ඉන්නවා. ඌට අර කකුල් ටික උඩට හැරිලා පියාඹ ගන්න බෑ. ඉතින් ඔය සමහර වෙලාවට ඒ වගේ කැරපොත්ත එහෙම මරන්න තියෙන විවිධ මේ විස බෙහෙත් වර්ග දැන්වීම් කරණය සිද්ධ වෙනකොටත් පෙන්වන්නේ අර සතා උඩුබැලිය අතට වගේ ඉන්න රූපයක්නේ. ඉතින් මේ කැරපොත්තන්ට බය කාන්තාවෝ කැරපොත්තන්ට ගොඩාක් බයයිනේ. ඒතකොට සමහරව එහෙම කැරපොත්ත දෙකකම සපත්තුවකින් චටගාලා තල්ලා පාගලා දානවනේ. හැබැයි මම මේ කියන ළමයා මට කියන දවසක් ස්වාමීන් වහන්සේ අපි මේ කැරපොත්ත සම්බන්ධ මාතෘකාවක් ගියපු තැනකදී මේ ළමයා කියනවා ස්වාමීන් වහන්සේ මම නම් කැරපොත්තෙක් එහෙම උඩුබැලිය අතට ඉන්නවා දැක්කත් මම ටක් ගාලා ඒ කැරපොත්තව අතින් අල්ලලා අනිත් පැත්ත හරවනද මම මේක කියනකොටත් මට මැවිලා පේනවා. මේක අහගෙන ඉන්න සමහර රේඩියෝ එක අහගෙන ඉන්න සමහර අය අයියා කියලා එකපාරට මූණ ඇබොල් වෙනවා ඇති. ඉතින් අර දරුවා කැරපොත්තව අතින් අල්ලලම හරවනවලු ඌට පාඩු යන්න. එහෙම මරන්නවත් ගහන්නවත් සිතුවිලි මාත්‍රයක්වත් හිතට එන්නේවත් නැහැ. ඒ කියන්නේ සීලය අපිට නොතේරුණාට අපේ වීරිය හරි ලස්සනට හදනවා පින්වත්නි. මම ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියන සීලය ඔබ පිළිහිටලා කාලයක් කටයුතු කරලා බලන්න ඔබට සතෙක් මරන්න එන නූපන් අකුසල් උපදින්නෙම නැහැ අන්තිමට. ඉපදිච්ච අකුසල් නැති වෙලා යනවා. ඒ කියන්නේ වෙන්දට කැරපොත්තේ දැක්කම මරන්න හිතක් එනවනේ. ඊට පස්සේ ඒ හිත මේ තවත් වර්ධනය කර ගැනීමක් නේ. ඔන්න මරන්න ඊට පස්සේ සෙරප්පුවක් හොයනවා මොකක් හරි එකක් හොයනවා ගහන්න. ඒ අතට ඒක ගන්නවා. ඒ හැමතැනම උපදින සිතුවිලි අර උපන් අකුසල් වැඩෙනවා. ඒව එකක්වත් වෙන්නේ කාලයක් ඔබට මේ සීලය හොඳට ආරක්ෂා කරගෙනට අන්තිමට හිතට ඒ වගේ මරන්න සිතුවිලි මාත්‍රයක්වත් එන්නේවත් නැහැ. වීරිය. ඒතර ඉපදිච්ච කුසලෙ වැඩෙනවා. නූපන් කුසල් උපදිනවා. මේ සීලය මහා
පුදුම විදියට නිවන් මාර්ගට උපකාරී කරන නොතේරුණාට මේ වීරිය ධර්ම වැඩි කරමින් සීලයට පුළුවන් සතර සම්ප්‍රදාන වීරිය වැඩි කරන්න. දැන් බොරු කියවෙනවා සමහරු කියනවා ඔක්කොමත් හරි හැමදෙරෝනේ ඉඳලා හිටලා මේ බොරුවක් කියවෙන්න වෙන එක තමයි වෙලාවකට තියෙන්නේ කියනවා. එතන සීලය ඕනකමින් අදිස්ථානෙන් රකින්න ඔබ ගත්තොත් ඔබට බොරුවක් කියවෙන්න එනකොටම ඔබ ඒ උපන් අකුසලේ දුරු කරනවා. නෑ මම මේක කියන්නේ. ඔන්න උපන් අකුසලේ දුරු කරා. නූපන් අකුසලයක් තිබ්බනම් ඒ අකුසලයට උපදින්නේ නැති වෙන විදියට ඔබ වග බලා ගන්නවා. ඉපදිච්ච කුසලයක් තියෙනවා ඒ කුසලේ වැඩි වෙන විදියට ඔබට පුළුවන් ඒ බොරුව නොකියන සත්‍යවාදී බව රැක ගන්න. වෙනදාට අහුවෙච්ච තැන ටක් ගාලා ඒ බොරුව කියලා දාපු කෙනා දැන් මොකද කරන්නේ? ඒ නූපන් කුසලේ උපද්දන වීරිය තියෙන කෙනා සත්‍යවාදී බව නැති තැන සත්‍යවාදී බව උපද්ද ගන්නවා. වෙනදාට එකපාරට බොරුව කියවෙන තැන සත්‍යවාදී බව නැහැනේ. දැන් එතන නූපන් කුසලයක්නේ. ඒ කුසලේ දැන් උපද්ද ගන්නවා මොකක් හින්දාද? සීලය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ බල සූත්‍රයේදී මේ ලෝකේ කුඹුරු ආදී තියෙන එක එක බලය පාවිච්චි කරලා කරන ක්‍රියා තියෙන මේවට ගොඩාක් දෙයට මේ පොළව උදව් වෙනවා වගේ. පොළව උපකාරී වෙනවා වගේ. පොළව මත ගස් හිටවනවා. පොළව මත අපි ගොඩ නැගිලි හදනවා. පොළව මත නොඑක් දේ පිහිටවනවා. පොළව ඇසුරු කරගෙන හැමදේම කරනවා. ඒ වගේ අපි සීලය ඇසුරු කරගෙන සීලය උපකාර කරගෙන මේ වීරිය ධර්ම හතරම වඩන්න තියෙන්නේ. එතකොට ඔය සමාදන් වෙච්ච ශික්ෂාපද රකින්න සීලයටත් එහා ගිහිල්ලා ඉන්ද්‍රිය සංවරය කියන එකත් සීලයක්. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය නැමැති සීලය තුලින් ඔබට පුළුවන් වෙනවා පින්වත්නි ඔබ ගොඩාක් දක්ෂ වුණොත් ඇහැට රූපයක් පේන තැනම ඔබ ඒ ඇහැට පේන රූපය සංවර කරගන්නවා. අන්නේ සංවරය ඇහැට පේන තැන ඒ රූපය දකිනකොට ඒ හිතේ කෙලෙස් උපදින එක, ඇලෙන එක හෝ ගැටෙන එක සංවර කරගන්න හිත පුරුදු කරගත්තොත් ඒක ඉන්ද්‍රිය සංවර සීලයක්. කනට ශබ්දයක් ඇහිදී ඒ ශබ්දයට කෙලෙස් ඇති වෙනකොට ඒ කෙලෙස් ඇති වෙන එක වළක්ව ගන්න ඔබ එතන ඇලෙන්නේ නැති වෙන්න, ගැටෙන්නේ නැති වෙන්න හිත රැක ගන්න සංවර වෙනවා. ඒක ඉන්ද්‍රිය සංවර සීලයක්. මේ සංවරය තුළින් උපදින්නේ මොකද්ද? උපන්නා වූ අකුසල් දුරු වෙන වීරියක් තියෙනවා. ඉපදිලා නැති අකුසල් වලට උපදින්නේ නැති වෙන්න දෙන වීරියක් තියෙනවා. එතකොට ඇලෙන දැන් දකින්න රූපෙට ඇලෙන එක, ගැටෙන එක ඉපදිලා නැති තැන අර ඉන්ද්‍රිය සංවරය නිසා මොකද වෙන්නේ? අපිට පුළුවන් වෙනවා ඇහැට රූපේ දකින්නකොටම ඉපදිලා නැති ඇලීම, ඉපදිලා නැති ගැටීම උපදින්න දෙන්නෙම නැති වෙන විදිහට ඒ වීරිය රැක ගන්න. ඔන්න සීලය නිසා වීරිය වැඩෙන තව විදියක්. එතකොට කනට ශබ්දයක් ඇහෙනකොට මේ ශබ්දෙට ඇලෙන අවස්ථාව හෝ ගැටෙන අවස්ථාව කාලයක් ඔබ මේ ඉන්ද්‍රිය සංවර සීලය වඩනකොට ඒක ඇති වෙන්නෙම නැති වෙනවා. දැන් අර හරියට අර හොරකම, සත්තු මරණ එක, කැරපොත්ත මරණ එක දැන් අර කියපු අර මේ ඒ සතාට පීඩාවක් විදිහට කකුල් දෙක උඩට හැරිලා තියෙන කකුල් දෙක නෙමෙයි කැරපොත්තට කකුල් කීපයක් තියෙන. නේද මේ කැරපොත්තේ කකුල් ටික උඩට හැරිලා ඌට මේ පියාඹ ගන්න බැරුව ඉන්නකොට මේ දැරිවියක් ඒ සතාව අල්ලලා අනිත් පැත්ත හරවලා ඌට පාඩුවේ නිදහසේ යන්න අවස්ථාව හදනවා වගේ යාගේ හිතට මරන්න සිතුවිලි මාත්‍රයක් තෙන්නේ නැහනේ. ඒ වගේ මේ ඉන්ද්‍රිය සංවරය කියන සීලයත් හොඳට පුරුදු කරන්න පුළුවන් වුණොත් කෙනෙකුට එයාට මේ කනට ශබ්දයක් ඇහෙනකොට, ඇහැට රූපයක් පේනකොට, නහයට ගඳක් සුවඳක් දැනෙනකොට, දිවට රහක් දැනෙනකොට, කයට පහසක් දැනෙනකොට, හිතට අරමුණක් එනකොට හැම තැනදීම ඇලෙන තැනක්, ගැටෙන තැනක් පවා වීරියෙන් ලස්සනට සංවර කරගන්න පුළුවන් වෙනවා. සතර සම්ප්‍රදාන වීරිය ඔය හැම තැනදීම ඇලීම අභියස, ගැටීම අභියස මේ සියලු ඉන්ද්‍රියන් ඇසුරු කරගෙන එයාට මේ සතර සම්ප්‍රදාන වීරිය වඩන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ தත්තට ඔබේ හිත ටික ටික ඔබට ගේන්න පුළුවන් නම් ඔබ කොහෙටද ලං වෙන්නේ? ඔබ ලං වෙන්නේ නිවනට පින්වත්නි. ඔබට මේ වීරිය කියන්නේම නිවනට මාර්ගයක්. මේ වීරිය සතර සම්‍යක්පාදාන වීරිය කියන්නේ අපි කියවනේ බෝධිපාක්ෂික ධර්මවල හතරක් කියලා. බෝධිපාක්ෂික ධර්ම 37ක් තියෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මෙන්න මේ සත්‍තිස් කියන්නේ 37ට මේ බෝධිපාක්ෂික ධර්ම 37න් හතරක් මේ.
එහෙනම් මේ හතර තනිකර සීලයත් එක්ක වැඩෙනවා. ඉන්ද්‍රිය සංවර සීල, ප්‍රාතිමොක්ෂ සංවර සීල මේ වගේ සමාදන් වෙච්ච ශික්ෂාපදත් එක්ක ඔබේ ඉන්ද්‍රියන් සංවර කිරීම ආදී සීලය මත තනිකර ඔබට වීරිය අංග ටික දියුණු කරලා බෝධිපාක්ෂික ධර්ම හතරක් හරි අපූර්වට ශික්ෂාපදත් එක්ක රකින්න පුළුවන්. ඒ නිසා නිවනට සීලය උදව් වෙන්න ඔන්න තවත් ආකාරයක් තමයි අපි මේ දේශනාව තුළ ඔබට කියලා දෙන්නේ. ඔබ හැම දිනාටම උනන්දෝ වීරිය ඇති කරගන්න සීලය දැන් සීලය නිසා වීරිය වැඩිනවා කියන එකනේ දැන් මේ දේශනාවේ කියතොට වීරිය නිසා සීලෙත් ඇති වෙනවනේ. ඔබ ඒ වගේ වීරිය හොඳට පුරුදු කරගන්නකොට ඒ තුළින්ම සීලයත් රැකෙනවා. ඉතින් ඔබට ඔබේ ජීවිතේ පින්වත්නි නිවනට වීරිය ඇති කරගන්නවා කියලා මේ කැලෑ ගානේ දුවදුවා කොහේ හරි මේ හැමතැනම අනේ මට ඉක්මනට මාර්ගඵල ලබන්න ඕන කියලා රට වටේ ලෝකෙ වටේ දුවන්නේ නෙමෙයි. ගෙදර ඉන්න අතරෙම තමන්ට පුළුවන් දෙයින් පටන් ගන්න. දැන් ශික්ෂාපද ටික ආරක්ෂා කරගන්න අදිස්ථානයක් ඇති කරගන්න එක හිතින් කරන්න තියෙන එක. ඒ සීලය රකින්නකොට ඒක කායික ක්‍රියාවකින් එළියට එන්න කලින්ම හිතින්ම පාලනයක් කරගන්න හිතින් කරන එකක්. නිවනට ඔබේ නිවන් මඟ පටන් ගන්න ආරම්භ කරන්න තියෙන්නේ එහෙනම් පින්වත්නි තනිකර හිතින්නේ එහෙනම්. ඔබ ඔය ගෙදර ඉන්න ගමන් මේ කටයුතු පටන් ගන්න. ඔබේ ඉදිනදා ජීවිතේ ගත කරන ගමන් මේ සතර සම්ප්‍රදාන වීරිය වඩන්න පටන් ගන්න. ඒ වීරිය දියුණු කරගන්න. සිතින් තසපුව අහන මේ මොහොතේ ඊළඟට සිතින් තසපුව ආයෙත් ඊළඟ සතියේ ඔබට අහනකම් මේ ගත කරන සතිය ඇතුලේ කොච්චරනම් ඔබට වීරිය ඇති කරගන්න අවස්ථා තියෙනවද? පුරුද්දක් විදියට හදාගන්න. මේක නිකන් හිතට දැන් සමහරලාට ශික්ෂාපද ඇතැම් අවස්ථාවල කැඩෙන්න හිත එනකොට ඒකට හිතේ ඇබ්බැහිවීම තියෙනවනම් ඒ ශික්ෂාපදේ බිඳෙන්න හේතු වෙච්ච ඇබ්බැහිවීම ඒ දේවල් වලින් හිත ඈත් කරගන්නත් ලොකු වීරියක් ඕනේ. ඔය වීරිය ඔබට නොතේරුණාට සතර සම්ප්‍රදාන වීරියට අයිති. ඔබ හැම දිනාටම අද අපි කියා දුන්නේ සම්මප්පදාන සංයුක්තයට අයිති සංයුත නිකායේ තියෙන බල සූත්‍රය බලකරණීය වග්ගයට අයිති මේ බල සූත්‍රය ඇසුරින් අද ඔබට කියලා දුන්නා අපි සීලය කොහොමද සතර සම්ප්‍රදාන වීරිය උපද්දවන්න හේතු වෙන්නේ කියලා. ඒතර සීලය නිවනට උදව් වෙන්නේ ඔන්න ඔය ආකාරයටයි. සතර සම්ප්‍රදාන වීරිය ඇති වෙනකොට නිවනට උදව් වෙන බෝධිපාක්ෂික ධර්මයක් විදියට ඔබේ හිතේ අවබෝධය ඇති කරන්න මේ වීරිය උදව් වෙනවා. හොඳට මතක තියාගන්න ඔය සීලය ඔස්සේ හදන මේ වීරිය අපේ හිතේ දියුණු නොවන තාක්කල් අවබෝධය නම් එන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධය ඇති වෙන්නේ නැහැ පින්වත්නි. මොකද වීරිය නැති තැන එක්කෝ උපන් අකුසල් වැඩි තියෙනවා. මොන අවබෝධයක්ද? එතන එක්කෝ ඉපදෙච්ච කුසල පිරිහිලා ගිහිල්ලා. ඉතින් කොහෙද අවබෝධයක්? ආර්ය සත්‍ය අවබෝධ වෙන්න නම් ඔබට මේ වීරිය ඔබේ හිතේ උපදින්න ඕනේ පින්වත්නි. සීලය ඔස්සේ. සීලය මත පිහිටලා සීලෙන් නිස්සය කරලා ඔබ හැම දිනාටම බෝධිපාක්ෂික ධර්මයන්ගෙන් කාරණා 4ක් සීලය ඔස්සේ වැඩෙන ආකාරය මේ අනුශාසනය තුළින් කියා දුන්නේ අද දවසේ. හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස අපි මේ කියා දුන්න බල සූත්‍රය ඒකාන්තයෙන්ම උපකාර පිණිසම හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද දවසේ දායකත්වයෙන් එකතු වෙන්නේ කොටුගොඩ නිවාසී පුර පදිංචි පින්වත් ඉන්ද්‍රාණි මහින්දසිංහ අම්මා විසින් 2018 ජූලි 24 වෙනිදා මියගිය එකම දියණිය වූ රංගනී ගුණතිලක දියණිය මියගොස් වසර 3ක් සපිරීම නිමිත්තෙන් ඇයගේ 3 වෙනි ගුණානුස්මරණය සිහිපත් කරගෙනයි පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අම්මාට ඊටපු එකම දුව. ඇය ගුවන් සේවිකාවක් වශයෙන් කටයුතු කරලා තරුණ වයසේදීම රෝගාබාධයක් නිසා ජීවිතය අත්හැරලා ගිහිල්ලා 2018 අවුරුද්දේ ජූලි 24 වෙනිදා එදා ඉඳන් ඇය ජීවිතේ ක්‍රැස් කරපු සියලු ධනය ඇයට හිතසුව පිණිස මේ අම්මා බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් බොහෝ යොදමින් බොහෝ පින්කම් කරන පින්වන්ත අම්මා කෙනෙක්.
ඉන්ද්‍රාණි අම්මා කියන්නේ ස්වාමීන් වහන්සේලාටත් අම්මා කෙනෙක් වගේ අපිටත් බොහෝම සත්පුරුෂෝපකාරී කරන අම්මා කෙනෙක්. විශේෂයෙන්ම බවුන් පැලැස්ස ගොඩනගනකොට අපේ කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේගේ ගම්පහ මිරිස්වත්තේ ඒ සුදර්ශන නිකේතනයේ කටයුතු වලදී නොයෙක් නන් අයුරින් බොහෝ උපකාර කරන අම්මා කෙනෙක්. ඒ වගේමයි ඇය මේ උතුම් ධර්මානුශාසනාවටත් වසර දැන් කීපයක් දැන් මේ 3 වෙනි වසර ඇය මේ විදියට දායකත්වයෙන් එකතු වෙන්නේ. රංගනී ගුණතිලක පින්වත් දියණියට පුණ්‍යානුමෝදනා කරන්න. මේ දුක්ඛිත සසර ගමන නිමා කොට උතුම් නිවන් සුවයම ඇයට සැලසේවා කියලා යම්ම ප්‍රාර්ථනා කරලා තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුර උපන්නා වූ ලෝකයක ඇයට සලස ගන්න වාග්ය ලැබේවා. ඒ වෙනුවෙන් මේ පිනත් හේතු වේවා කියලා යම්ම ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉන්ද්‍රාණි මහින්ද සිංහ පින්වත් අම්මගේ සියලු සත් ප්‍රාර්ථනා ඒ අවිරින්ම සඵල වේවා. ඒ අම්මා සුවපත් වේවා. හැම බලාපොරොත්තු වෙච්ච විදියට ඇගේ එකම දියණිය රංගනී ගුණතිලක දියණියට මේ පින හේතු වෙලා ඇයට ඉක්මන් භවයකම මේ සියලු දුකින් මිදෙන්නටම සියලු භාග්‍ය ලැබේවා. ඇය සුවපත් වේවා. උපන්නා වූ ලෝකයක යහපතම ලබත්වා මේ පින් බලෙන් කියලා කවුරුත් සාදු කියන්න. ඇය ඇතුළු කොට සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මීගේ ඥාතියොත් මේ පින් බලෙන් පරලොව සැනසෙත්වා. සිහිපත් වෙන නොවන කියන නොකියව නොකියපු හැම දෙනාටමත් විශේෂයෙන්ම අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට දායකත්වයෙන් එකතු වෙච්ච ඉන්ද්‍රාණි පින්වත් සත්පුරුෂ අම්මටත් සිහිපත් වෙච්ච නොවෙච්ච කිව්ව නොකිව්ව නෙතෙෆෙම ආයතනයේ පින්වත් අධිපතිතුමන් සහ ප්‍රධාන විධායක නිලධාරීතුමන් අපේ වරුණ එදිරිසිංහ මහත්මයා ඇතුළු ආගමික අංශයේ සියලු පින්වතුන්ට ඒ වගේම මැදිරියේ සහාය ලබා දෙන පින්වත් පුතණුවන්ට නොඑක් අයුරින් මේ දේශනාවට දායකත්වයෙන් ශ්‍රාවකත්වයෙන් සංවිධායකත්වයෙන් හැම ආකාරයෙන්ම සහ සම්බන්ධ ඔබ හැම දෙනාටම මෙලොව යහපත පරලෝ සුගතිය සහ නිවන පිණිස සියලු පින් හේතු වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. දෙවියොත් සතුටු සිතින් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු ත්වං සදාති. සාදු සාදු සාදු. එක් මොහොතක් තුල ජීවත් වීමේදී අප සිත තුල උපදින මේ කුසල අකුසල් වර්ධනය වන්නේ කොහොමද? ඒ නැවතත් අවම කරගන්නේ කොහොමද? මේ පිළිබඳ අපි සාකච්ඡාව තුළදී තවදුරටත් සාකච්ඡා කරමු. අද සිත්නෙත් අසපුව ධර්මානුශාසනාව සඳහා වැඩම කොට වදාළ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේටත් උන්වහන්සේගේ නිවීම පිණිස මේ ධර්මදේශනාව හොඳයි මනම් අපි සිත්නෙත් අසපුව ධර්ම සාකච්ඡාව වෙත යොමු වෙන මොහොතේ අපි ඔබට නිරන්තරයෙන් මතක් කරා net FM රේඩියෝව මෙවර 8 වන වරටයි සංවිධානය කරනු ලබන්නේ කටින මහා පුණ්‍යෝත්සවය. ඉතින් ඒ උදෙසා වන වැසිසලු පූජා කිරීමේ චාරිත්‍රය ඊයේ දවසේ සිද්ධ කරන්නට යෙදුණා. ඒ කුරගල උතුම් පොදබිමේදී අද ධර්මදේශනාවට ධර්ම සාකච්ඡාවට වැඩම කොට සිටින අපේ වන්දනීය පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ වැඩ සිටින ඒ ගම්පහ බවුන් පැලැස්සේ අපිට ඒ වගේම පිළියන්දල තුම්බෝවිල ශාන්ති නිකේතනයේ ආශ්‍රිතව කටන මහ පින්කමක් සිදු කරන්නටත් මීට පෙර අවස්ථාව ලැබුණා. ඉතින් අපේ හාමුදුරුවනේ දැන් අපි ඒ ඔස්සේ අද සාකච්ඡාවට ලැබෙන්න ඕන කියලා හිතුණා. ඊයේ ධර්මදේශනා කිහිපයකම කියපු එක්තරා දේශනාවක් තමයි මේ මාස 3 ගැන. විශේෂයෙන් ඇසළ පොයෙන් පටන්ගෙන ඉදිරියට යන මාස 3 කියන්නේ වැඩියෙන් දෙවියන් සතුටු වන මාස 3ක් කියලා අපේ හාමුදුරනේ සඳහන් කළා. ඒ දෙවියන් සතුටු වන්නේ දිව්‍ය ලෝක සම්පත්තිය ලබන මිනිසුන් බොහෝ පිරිසක් බිහිවන මාස 3ක් කියලා. ඇත්තටම මේ මාස 3ේදී කරන පින් වල ආනිශංස වැඩිද අපේ හාමුදුරනේ? සමීර මේ අපි පිළිතුරට යනට පෙර කියන්නට ඕනේ ඇත්තටම දැන් මේ 8 වෙනි වරට net FM ආයතනය සිද්ධ කරන කටින පින්කම වසාරදනේ ඒකත් අඛණ්ඩව මොන බාධාව ආවත් ගිය වසරෙත් සිද්ධ කළා. ඒක අඛණ්ඩව සිද්ධ කරගෙන ආවා.
බබ මේ බවුන් පැලස්සේ සිද්ධ කරා මට අපි කරේ පින් අපි ඒකට බවුන් පැලස්ස හදලවත් නෑ. එහෙමයි. අපි පිළියන්දල ශාන්ති නිකේතනේ එතන බොහොම මේ පර්චස් 30ක විතර පොඩි පිටකඩක වැඩ හිටියත් ඒ භූමිය කොහොම හරි අපි තදාසන්න පාසලකුත් උපකාරය කරගෙන බොහොම හොඳින් පින්කම සිද්ධ කළා. මට මතකයි ස්වාමීන් වහන්සේලාට අපි 100ක් නමකට ත්‍රිපිටක කට්ටල් මුද්‍රිත පොත් 57කින් සමන්විත මේ ත්‍රිපිටක කට්ටල් 100 නමක් ස්වාමීන් වහන්සේලා 100 නමකට පූජා කරලා කබඩ් පූජා කරලා අටුවා කට්ටල් තවත් ස්වාමීන් වහන්සේලාට පූජා කරලා මේ වගේ අදටත් ඒ ස්වාමීන් වහන්සේලා අපිට කතා කරන අවස්ථා තියෙනවා නේ. ඒ පොත් වලින් තමයි තාම මේ ත්‍රිපිටකය කියවන්නේ. ඉතින් බොහෝ කාල පරම්පරා ගණනක් ඒ පොත් ආරක්ෂා වෙයි. බොහෝ දෙනා ඒ පොත් ත්‍රිපිටක පොත් කියවලා බුද්ධ වචනේ පිළිබඳ අවබෝධයක් ඇති කරගනි. net fm සිද්ධ කරපු සත්කාරයන් අපමණයි. දැන් අපි ඔය ඔක්කොම එකතු කරලා පොතක් හැදුවොත් එහෙම මම හිතන්නේ මේ net ආයතනයේ තරම් එවැනි ශාසනය වෙනුවෙන් කරපු සත්කාරයන් කරපු තවත් මාධ්‍ය නාලිකාවක් නැති තරම්. ඒ කියන්නේ නූතනයේ ධර්මාශෝක රජු හා සමානයි මේ net ආයතනය. ඉතරට කාර්යයන් බොහොමයක් කරලා තියෙනවා. සහ net ආයතනය සඳහා අපේ ශ්‍රාවකත්වයට නිරන්තරයෙන් සහභාගී කරවා ගන්න අපි හැමෝටම මේ සියලු දේ සඳහා. සියලු දේ ශ්‍රාවකයන් අතින් එතකොට නේත්‍රාභි වන්දනා මහා ධාතු නමස්කාරය දිහා බැලුවත් එතෙන්දෙත් මේ සියලු දැන් අපි දන්න තවත් රූපවාහිනී නාලිකා ගුවන්විදුලි නාලිකා ඒ වගේ ධාතුන් වහන්සේලාගේ වන්දනාවන් සංවිධානය කරනවා. හැබැයි ඒ සියල්ලට මුල පිරුවේ මේ අවබෝධයෙන් මේ පින්කම සිද්ධ කරන්නට අවශ්‍ය පරිසරය සියල්ල ඒ දායාදේ දුන්නේ net ආයතනය. ඉතින් ඒකෙදී සමහරලාවට අනිත් නාලිකා එක කොපි කරනවා කියන වචනේ කියනවා නම් ඒක වැරදි. කොපියක් කියන එක කියන්න බෑ කාටවත්. අපි හිතමු අනාථපිණ්ඩික සිටුතුමා දන් දෙන ආකාරය දැකලා විශාකත් දන් දෙන්න පටන් ගත්තොත් ඒ විදියට එතකොට අපිට කියන්නේ විශාක කොපි කරා කියලා. අනාථපිණ්ඩික සිටුතුමාව ඒකෙදී මොකද පින්කම් කියන එක කොපි නෙමෙයි. කවදාකවත් පිනක් කොපියක් වෙන්නේ නැහැ. අපි කියන්නේ අනාථපිණ්ඩික සිටුතුමාව ආදර්ශයක් කරගෙන විශාකත් දන් දෙන්න පටන් ගත්තා කියලා. ඒ ආදර්ශයක් කොපියක් නෙමෙයි. ඒ වගේ මේ net ආයතනයේ ආදර්ශයක් කරගෙන වර්තමානයේ සියලු මාධ්‍ය නාලිකා අතර කරන පින්කම් බොහොමයක් තියෙනවා. එකක් තමයි net මේ ධාතුන් වහන්සේලාගේ වන්දනාව. ඒ වගේම මේ පිරිත් ශ්‍රවණය කරන්නට අවස්ථාව ශ්‍රාවකයන්ට හදලා දෙන එකත් උදේ හවස මේ විදියට පිරිත් ඇහෙන පරිසරයක් ගොඩනගුවෙත් net විසින්. ඉතින් ඒකත් ආදර්ශයක් කරලා දුන්නා. ඒ වගේ මේ පුණ්‍ය කටයුතු වලට දුන්න ආදර්ශය මම හිතන්නේ කටින පින්කමක් කරන එක මාධ්‍ය නාලිකාවකට කරන්න පුළුවන් කියලා. වස් ආරාධනය කරලා මේ වගේ කටින පින්කමක් කරන්න පුළුවන් කියලාත් ආදර්ශය දීලා තියෙනවා. දැන් අවුරුදු 8ක් තිස්සේ අඛණ්ඩව සිද්ධ කරගෙන එනවා. ඉතින් මටත් භාග්‍ය ලැබුණා ඒ පින්කමට කොටස්කරුවේ බවට පත් වෙන අපිත් එක්ක වර්ෂයකදී. මෙවර කූරගල ඓතිහාසික කූරගල රජමහා විහාරය තුල වැඩ සිටින සංඝයාටයි වස් ආරාධනාව සිද්ධ කරේ. ඒකෙත් ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි කූරගල ඓතිහාසික රජමහා විහාරය රහතන් වහන්සේලා වැඩ හිටපු ගල්ලෙන් සහිත මේ රටේ කොච්චර පැරණිද කියනවනම් ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේ ගොඩනගපු ආරාමයක්. එතකොට ක්‍රිස්තු පූර්ව දෙවනි සියවසේ ගොඩනගපු ආරාමයක් කියලා කියනකොට ඔබ හිතන්න මේ රටේ තියෙන ආරාම සංකීර්ණ අතර කොපමණ පෞරාණිකයිද. එතකොට එදා අතීතයේ රජදරුවන් පවා කුරගල වැඩ සිටින ස්වාමීන් වහන්සේලා උදෙසා වස් ආරාධනාවන් සිද්ධ කරන්න ඇති. ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් වස් ආරාධනාවන් සිද්ධ කරන්න ඇති. නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ ආරාම පද්ධතිය නැත්තටම නැති විනාශ වෙලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම මහා වනයක් බවට පමණක් පත් වෙලා ඊට පස්සේ අන්‍ය ආගමික ඇත්තන්ගේ සමහර වෙලාවට ඔවුන්
ග්‍රහණයට ලක් කරගත්ත භූමියක් බවට පත් වෙලා බෞද්ධයින්ට සමහරලාවට බෞද්ධ කොඩියක්වත් ඔසවන්න මේ අවශ්‍ය පරිසරයක් අහිමිම කරලා දාලා බෞද්ධ සමාජයට තෙන්ට යන්න බැරි තත්ත්වයක් හදලා එහෙම තීච්ච වකවානුවක නෙත් ආයතනයත් සතුටු වෙන්න ඕනේ, නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාවත් සතුටු වෙන්න ඕනේ. මේ වගේ භූමියක කරන පළවෙනිම කටයුතු පින්කම එහෙමයි. කුරගල මහ භූමිය. එතකොට ඒ පළවෙනිම කටන පින්කමට දායකත්වය දීලා වස් ආරාධනාව සිද්ධ කරන්න ලැබිච්ච එක නෙත් ආයතනය කරගත්ත ලොකුම භාග්‍යවන්ත අවස්ථාවක්. ඉතින් ඒක හින්දා අප මේ වෙලාවේ සතුටු වෙනවා. මටත් ඒ දිනම ඒ පින්කමට සහභාගී වෙලා ධර්ම දේශනාවක් සිදු කරලා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත නෙත් ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට ඒ පින් රැස් කරගන්න වාග්ය උදා කරලා දෙන්න අපිටත් කොටස්කරුව බවට පත් වෙන වාග්ය ලැබෙච්ච එකට. ඔබ වහන්සේ ධර්ම දේශනාවේදී එතන අර ඇත්ගාල නිර්මාණය කරන ආකාරය මනාවට පැහැදිලි කළා. එය බොහෝ දෙනෙකුගේ හිතට යන්නට ඇති මේ මහා චෛත්‍යයට කොහොමද ඇතෙකුට සමාන කරන්න කියලා අපි හමුදුරන්නේ. ඔව් ඒක එතන මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ගුණ සිහි කරද්දී සාමාන්‍ය දැන් අපි මේ මැදිරියක ඉඳලා කතා කරනවට වැඩිය හරිම තේජවන්තව දැනෙනවනේ මේ භූමියට ගියාම. ඒක දැන් මම ඊයේ රාත්‍රිය 7ට අදත් රාත්‍රිය 7ට මේ FM 95.94.8 ගුවන් තරංග ඔස්සේ මේ පැය 24ක් ඇතුලේ හරියටම මේ දේශන දෙකක් සිද්ධ කරනකොට මටම තේරෙනවා මම ඊයේ රෑ 4 කරපු දේශනාවේ තීච්ච ප්‍රබෝධමත් බව සහ මේ අද රාත්‍රියේ කරන දේශනාවේ අතරේ තියෙන වෙනස. ඉතින් මේ වෙනසට ලොකු බලපෑමක් වෙනවා මේ රහතුන් වැඩ හිටියේ භූමියක බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් වෙන් වෙච්ච භූමියක තියෙන මේ අසිරිමත් භාවය අපිට හරියට දැනෙනවා තදින්. ඒ නිසාම කොච්චර වෙහෙසකින් හිටියත් දැන් ඊයේ දවසෙත් මං පොහොය දිනේනේ. ඉතින් පොහොය දිනේට ගොඩක් වෙලාවට රටේ විවිධ ප්‍රදේශවලට දේශකයන් වහන්සේනමක් විදිහට වඩිද්දි ඊයේ උදෑසනින්ම හිමි උදෑසන කියන්නේ බොහොම පාන්දරිම පිටත් වෙලා රටේ දිස්ත්‍රික්ක කිහිපයකට වඩින්න සිද්ධ වුණා. තවත් රූපවාහිනී ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේත් වැඩසටහන් සිද්ධ කරන්න ඒක කරගෙන අර අපි රාත්‍රියේ එනකොට හතන කුරගලට ඒ තෙහෙට්ටුව කියන එක සම්පූර්ණම තියඟට තිවිච්ච වෙහෙස තෙහෙට්ටුව නැත්තටම නැති වෙනවා. අනේ හරිම ප්‍රබෝධකින් ඇවිල්ලා දේශනේ සිද්ධ කරන්න ලැබුණා. ඉතින් මම සතුටු වෙනවා. අපිට මං හිතන්නේ වැඩි කාලයක් යන්නේ දැන් ඔය වස් ආරාධනාව සිද්ධ කරනකොට කුරගල තිබ්බ තත්ත්වෙ නෙමෙයි කවදා හරි බලන්න තව මාස 4කින් කටන පින්කම කරනකොට තියෙන්නේ ඔය තත්ත්වෙ නෙමෙයි. ඒක අපිට හොඳින්ම දැකින්න ලැබුණා පෙබරවාරි මාර්තු මාසයේ මැදින් පොහොය තමයි ඓතිහාසික කුරගල දන්න ඉතිහාසයක පළවෙනිම සීල භාවනා වැඩසටහන සිද්ධ කරේ. එහෙමයි. රජකාලෙන් පස්සේ. එතකොට ඉදින තිබුණ තත්ත්වෙයි ඊයේ දවසේ දකින්න ලැබිච්ච තත්ත්වය හත්පසින් වෙනස්. එහෙමයි. ඉතින් මාර්තු මාසයේ ඉඳලා මේ වෙනකොට මාස 4ක කාලය. දැන් අපිට ආයි මාස 4කින් තියෙනවා කටින පින්කම වෙනුවෙන් මුණ ගැහෙන්න කුරගලදී. එදාට නෙත් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ටත් සහභාගී වෙන්නට භාග්‍ය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ පවතින තත්වය උග්‍ර නොවි මේ පවතින කොරෝනා වසංගත තත්ත්වයේ සමනයකටපත් වෙලා අපේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට බොහොම සුවසේ මේ වස්සාන කාලේ අර කිව්වා වගේ ගොඩක් පින් කරගන්න භාග්‍ය උදා වෙන මාස 4 මාසයක් වසන් 4 මාසේ. ඉතින් ඒ පින හැම වෙලාවෙම මේ කියන මොහොතේ අපි සතුටින් කියන්නේ අනුමෝදන් වෙන්න කියලා සිහිපත් කරමින් මම හිතන්නේ නෙත් අහනය FM 94.8 අහනය FM 95 අහනය රැස් කරපු පින් පොත් ඇති ගොඩක් නේද? නෙත් පින් පොත කියලා පින් පොතක් හදාගන්න පුළුවන්. ඒ ඇත්තන්ට එච්චරටම ඔබ ජීවිතේ කවදා හෝ ජීවිතේ අන්තිම හුස්ම පොද හෙළන මොහොතේ
ඔබට අනන්ත අප්‍රමාණ හිත සතුට වෙන්න ජීවිතේ රැස් කරපු කුසල් ඇති. අපේ ජීවිතේ අකුසලයෙන් පිරිච්ච අයටත් කුසලයට මඟ හදන තෝතැන්නක් වෙලා තියෙනවා මේ කල්යාණ මිත්‍ර ගුවන් තරංග දෙක. ඒක අපි ඒ වචනෙන් කියන එක වැරදි නෑ. කල්යාණ මිත්‍ර ගුවන් තරංග දෙක. ඉතින් තමන්ගේ සහෝදර ගුවන් විදුලි නාලිකාවලටත් සහෝදර රූපවාහිනී මාධ්‍ය නාලිකාවලටත් කල්යාණ මිත්‍රයෙක් වෙලා මේ විදිහට යන්න ඕගොල්ලොත් කියලා මාර්ගයේ පෙන්නගෙන එලිපෙහෙලි කරගෙන මේ යන ගමන තව තවත් ශක්තිමත් වෙන්න කියලා මමත් හදවතින්ම ආශිර්වාද කරනවා සමීර. ඉතින් අද අපේ වරුණ මහත්තයා නැහැ. සමීර එක්ක බොහොම සතුටින් ධර්ම සාකච්ඡාවට මේ වෙලාවේ සහභාගී වෙන්නේ. එහෙමයි. අපි මේ මාස 3 ගැන කතා බහ කරලා අපි ඊයේ කරපු වැඩේ ගැන නේ අපි හඳුරන්නේ. දැන් මේ වස්තුන් මාසය සහ අපි අවසානයේ අර 4 වෙනි මාසයේනේ කටන පින්කම් පවත්වන්නේ. හැම තිස්සෙම ඊයේ net නාලිකාවේ වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් රූපවාහිනී නාලිකාවල වෙන්න පුළුවන්. බොහෝ භික්ෂුන් වහන්සේ කියපු දෙයක් තමයි මේ දෙවියන් සතුටු වෙන මාස 3ක් මේ තියෙන්නේ. මොකද බොහෝ පිරිසක් දෙවිලෝ බලා එන්න මග්ගඵල රැස් කරගන්න, මග්ගඵල නෙමෙයි පවතර පින් රැස් කරගන්න කාලයක් මේ කියලා. ඇත්තටම මේ කටින 3 මාසයේදී කරන පින්කම් මේ තරම් පින් වැඩෙන පින්කම් බවට අර්ථ දක්වන්නේ කොහොමද අපේ හඳුරන්නේ? සමීර, සමහර දේවල් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාප්තිය තුල පනවපු දේවල්. ඒ බුද්ධ ප්‍රඥාප්තිය කියන එක සාමාන්‍ය ක්‍රියාවකට එහා මහා බලයක් තියෙනවා. දැන් අපි නිකන් හිතමු බුදුරජාණන් වහන්සේගේ පැනවීම තියෙනවා මෙන්න මේ විදිහටයි පැවිද්ද උපසම්පදාව දෙන්න ඕනේ කියලා. ඒ බුද්ධ ප්‍රඥාප්තියට අනුගතව කෙනෙක් පැවිදි වෙනවා. ඒ බුද්ධ ප්‍රඥාප්තියට අනුගතව කෙනෙක් උපසම්පදා වෙනවා. එතකොට තවත් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාප්තියට බැහැරව බුදුරජාණන් වහන්සේ මහාන වෙන්න කියපු විදිහෙන් තොරව එයා තනියෙන් මහාන වෙනවා. දැන් ඔබ මට කියන්න බුද්ධ ප්‍රඥාප්තිය තුලින් මහාන වෙච්ච කෙනාට කවුරු හරි කෙනෙක් පැන් එකක් පූජා කරනවා. අර තනියෙන් මහාන වෙච්ච කෙනාට පැන් එකක් පූජා කරනවා. දෙන්නම එකම ශික්ෂාපදයක රකින්නවා කියමුකෝ. හැබැයි ඔබ මට කියන්න මේ පැන් එක පූජා කරපු දෙන්නට සමාන පිනක් තියනවද? බුද්ධ ප්‍රඥාප්තිය අනුව මහාන වෙච්ච පැවිද්දාට දුන්න පැන් එක ආනිසංස වැඩි. එහෙමයි. කොහොමද එහෙම වෙන්නේ? එයත් සිල් රකින්නවා, අරයත් සිල් රකින්නවා. තනියෙන් මහාන වෙච්ච කෙනත් ශික්ෂාපද ටික රකින්නවා කියමුකෝ. එතකොට සීල් රැක්ක පමණින් පින රැස් වෙලා නෙමෙයි මේ ප්‍රතිග්‍රාහකයට. එතකොට දානේ අර වතුර පැන් වීදුරුවක් පූජා කරපු කෙනාට දුන්න පැන් වීදුරුවක් දෙන්නාටම සමාන නම් මේ තනියෙන් මහාන වෙච්ච භික්ෂුව සහ බුදුරජාණන් වහන්සේ පණවපු විදිහට මහාන වෙච්ච භික්ෂුවට දෙන්නටම දුන්න පැන් වීදුරුවත් සමාන නම් දෙන්නාම රකින්න ශික්ෂාපදත් සමාන නම් අපි හිතමුකෝ දෙන්නම නියුණු කියලා. එහෙමත් සමාන කරමුකෝ. පෙනුවෙනොත් සමානයි. හැබැයි ආනිසංසය අසමානයිනේ. ඇයි ආනිසංසය අසමානුනේ? බුද්ධ ප්‍රඥාප්තියේ තියෙන අනුභවය. ඒක හරි පුදුම දෙයක්. කටින චීවරයක් පූජා කරන අවස්ථාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ප්‍රඥාප්තියෙන් අනුදැනවදාල කාර්යයක්. බුදුරජාණන් වහන්සේ මේ අනෝපු දෙයක්. එතකොට වර්ෂයේ අනිත් කාලවල වලට කෙනෙකුට දෙන්න ලැබෙන චීවරයයි මේ වස්සාන 3 මාසේ අවසන් වෙලා චීවර මාසෙ උදා වෙලා ඒ චීවර මාසේ පූජා කරන චීවරයයි හාත්පසින්ම වෙනස්. එතකොට බුද්ධ ප්‍රඥාප්තියකට ලක් වෙච්ච චීවරයක් මේ කඩන චීවරය කියලා කියන්නේ. ඒ චීවරය සංඝයාට ලැබෙන විදියක්. ඒ චීවරය ලබන්න සුදුසුකම් ඇති භික්ෂුවක්. ඒ සුදුසුකම් සපය ගන්න යම් කාල පරිච්ඡේදයක් හැම දෙයක්ම බුද්ධ ප්‍රඥාප්තියේ තියෙනවා. සාමාන්‍ය කාලෙට චීවරයක් ලබන්න ඉච්ඡර සුදුසුකම් ඕනේ. ඒ විදිහට කාල පරිච්ඡේද සුදුසුකම් සපුරන්න දේවල් නැහැ. එහෙම නිශ්චිත කාල පරිච්ඡේදකුත් නැහැ. නිශ්චිත අවස්ථාවකුත් නැහැ. ඒකින්ද මේකේ
අර වෙන කාලයකට සිවුරක් පූජා කරගන්න කොටයි වෙන කාලයකට දාන ටිකක් දෙන කොටයි මේ කාලය තුල කරන කටයුතු අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හැමදෙන්නේ විහාරස්ථානෙට අපි ගිහිල්ලා දෙන්නේ සලාක දාණය. දැන් වස් කාලේ දෙනවා අපි වස් දාණය. එතකොට මේ දාන දෙකේදීත් වෙනසක් තියෙනවා. අර වගේමනේ දැන් වෙනදටත් ඔබ බතුත් එක්ක අපි තුන් සමහරට ව්‍යංජන 4ක් වුණ ගෙනිනවා. දැන් මේකෙත් එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ කාල පරිච්ඡේදයේ ස්වාමින්වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ ප්‍රඥප්තිය තුළ වැඩ සිටින වෙනම ක්‍රමවේදයක් තියෙනවා. බහැරට වැඩියත් ආපහු වඩින්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. දිනකරණය, සත්තහකරණය. එතකොට දැන් ස්වාමින්වහන්සේලා ආපහු ඒ වස්වැසපු තැනට මේ 7 වෙනි දවසට ඉර උදා වෙන්නට පෙර උන්වහන්සේලා අදිස්ථානය කරලා වඩින ක්‍රමයක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් වෙන කාලෙට නැහැනේ. ඒ නිසා මේ කාල වකවානුව තුල උන්වහන්සේලා වෙනදාටත් වඩා බුදුරජාන් වහන්සේගේ පැනවීම තුල හික්මෙන කාලයක්. නිකන් හරියට කිව්වොත් එහෙම අර ඒ සාර මාසයේ වෙන ඉතුරු මාස ටිකට වඩා යම් වැඩි සීලයක් රකින්නවා වගේ භාග්‍යතුන් වහන්සේගේ පනවපු පැනවීම තුල ඊට වඩා හික්මවීමක් ඊට වඩා සිහියක් දැන් තමන් වස්වසපු ස්ථානයෙන් බැහැරට වඩින්නත් හේතු කීපයක් තියෙනවා. ඒ හේතු මත පදනම් වෙන්න ඕනේ. ඒ වඩින්නත් මෙන්න මේ කාල පරිච්ඡේදය තුල ආපහු මෙතෙන්ට වඩින්න ඕනේ. ඒකට මේ භූමිය තුලදී මේ විදියට අදිස්ථාන කරගෙන වඩින්න ඕනේ. එතකොට සිහියෙන් කරන්න ගොඩක් දේ තියෙනවා. අනිත් කාලවල වලට එච්චර සිහිය උපද්දගෙන කරන්න දේවල් නැහැ. එහෙම බැලුවට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ පැනවීමෙහි හික්මෙන සුවිශේෂ විනය කාරණා ගණනාවක වෙනදාටත් වඩා හික්මෙන එකම ඒ භික්ෂුවගේ ඒ කාල පරිච්ඡේදය තුළ දන් උන්වහන්සේට දන් පැන් පුදන අයට උන්වහන්සේට අනුග්‍රහ කරන අයට ලොකු අවස්ථාවක්. අනිත් එක දැන් ඔය වෙන කාලවලට වැඩ ඉන්න ස්වාමීනි මේ අපේ මේ කුටියක් හදලා තියෙනවා මේ වැඩ ඉන්න සයන්හස ටික කාලයක් කියලා ආරාධනය කරන එකයි මේ කියන කාලෙට වැඩ ඉන්න කියලා සේනාසනයක් පනවල ආරාධනා කරන එකයිත් වෙනස් නේ. එහෙමයි. මේකට කියනවා වස් ආරාධනය. එහෙමයි. දැන් සීමාවක් තුල සීමා නම් කරලා ඊට පස්සේ මෙන්න මේ සීමාව තුල වහන්සේලා වැඩ සිටින්න අපි සිව්පසයෙන් උපස්ථාන කරනවා කියලා මේ ආරාධනාව කරනවා. ඒ දැන් මම ඒක මතක් කරන්න ඕනේ අපිට සජීවී ලෙස මේ දක්වන්නට බැරිනොත් net FM රේඩියෝවේ ප්‍රධාන විධායක නිලධාරීතුමන් net ඔබේ සමස්ත ශ්‍රාවකයන් වෙනුවෙන් අර වස් ගොටුව සාදලා හරි විචිත්‍ර ලෙස මේ මොකද සාදලා ඒ වැඩ සිටින ස්වාමීන් වහන්සේ උදෙසා පූජා කළා. ඒ ඔබ සියලු දෙනා වෙනුවෙන්. ඉතින් මේ විදිහේ මේ කරන්නේ ආරාධනාවක් අපේ හැමදෙරේ වෙනස් විදිහට වහන්සේ කියන ආකාරයෙන්. ඒ නිසාම වෙනදාට කුටි සෙනසුන් පිළිගන්වීමයි වස් කාලයට කුටි සෙනසුන් පිළිගන්වීමයි වෙනදාට දන්පැන් පිළිගන්වීම සහ මේ වස් කාලය තුල දන්පැන් පිළිගන්වීම ඒක ලොකු වෙනසක් තියෙනවා. දැන් වෙන දවස්වලට සංහන්සලට දානය පිළිගන්න තීච්ච මේ පරිසරයේ පවා වස්සාන කාලයේ යම් යම් ආකාරයකට සීමා සහිත වෙනවා. එතකොට මේ ඇත්තටම අපි බැලුවොත් එහෙම දැන් වස් ආරාධනයක් කියන එක හැම සන්හන්සෙටම සිද්ධ නොවෙන්න පුළුවන්. වස් ආරාධනයකින් තොරව ස්වාමීන් වහන්සේලාට වස්වසන්නත් පුළුවන්. එතකොට එහෙම එකේ කවුරු හරි කෙනෙකුට ස්වාමීන් වහන්සේ නමකට වස් ආරාධනය කරන්න ලැබුණොත් හිතන්න රටේ ඉන්න ස්වාමීන් වහන්සේලා සම්පූර්ණ බැලුවොත් ඔක්කොම සන්හන්සේලා 20000කට ආසන්න වගේ ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩ ඉන්නේ. එතකොට ඒ සියලු ස්වාමීන් වහන්සේලා අතරිනුත් සමහරට 1000කටත් අධික සන්හන්සේලා පිරිසක් විදේශගත වැඩ ඉන්නවා. මේ සියලුම ආකාර බැලුවට පස්සේ රටේ කෝටි 1.5කට වැඩිය පිරිසක් ඉන්නවා සිංහල බෞද්ධයෝ. මේ කෝටි 1.5කට ආසන්න පිරිසෙන් අධික පිරිසෙන් කෝටි 1.5කට අධිකයි එච්චර පිරිසකකින් සන්හන්සේලා 20000කට ආසන්න ස්වාමීන් වහන්සේලා පිරිසට වස් ආරාධනය කරනවා නම් කීයෙන් කී දෙනාටද ඒ වාග්ය ලැබෙන්නේ නේ? ඒතර ඒ තාම සල්ප දෙනෙක් අතරේ ඒ අවස්ථාව උදා වෙන පුණ්‍යවන්තම කෙනා බවට පත් වෙන්න තියෙනවා නම් කෙනෙකුට අවස්ථාව ඒ අය දිහා දෙවිවරුත් කොච්චර
ඕනකමකින් දකිනවා සතුටු නැද්ද? අපි හැමතැනම මට අතන්ට පොඩි උණපූර්ණයක් එක් කරන්න අවසර දෙන්න. දැන් වස් ආරාධනා කිරීම සඳහා සාමණේර භික්ෂුන් වහන්සේටත් කිරීමේ හැකියාවක් තියෙනවද අපි හැමදෙරෝනේ? මේ අපි සාමාන්‍යයෙන් ඔය කටින චීවරයක් පිළිගන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ ඒ කටින චීවරය පිළිගන්න ස්වාමීන් වහන්සේට අවශ්‍ය සුදුසුකම් තුළ උපසම්පදා ශික්ෂාපද ආරක්ෂා කිරීමක් තියෙනවා. තුන් සිවුර පාවිච්චි කරන්න ස්වාමීන් වහන්සේලාට මේ තුන් සිවුරත් එක්ක බැඳිච්ච උපසම්පදා ශික්ෂාපද තියෙනවා. එහෙමයි. උපසම්පදාව ආරක්ෂා කරන ස්වාමීන් වහන්සේට. ඒ නිසා මෙතනදී සාමණේර හාමුදුරු කෙනෙකුට වස් ආරාධනා කරලා ඒ සාමණේර ස්වාමීන් වහන්සේට කටින චීවරයක් පූජා කරනවා කියන එකක් සිදු වෙන්නේ නැහැ. එහෙමයි. හැබැයි සාමණේර හාමුදුරුවෝත් වස් කාලේ වස් වාසය කරනවා. ඉතින් දැන් අපිත් සාමණේර කාලේ වස් වාසය කළා. හැබැයි අපිට කටින සිවුරු හම්බෙන්නේ නැහැ. අපිට ඒ විනය කර්ම වලට සහභාගී වෙන්න අවස්ථාව නැහැ. භාග්‍ය නැහැ. මේ දායකත්වෝ සාමණේර සන්හන්සේටත් වස්සාන කාලේ දන්පැන් පූජා කරනවා. ඒ උපස්ථාන කටයුතු සියල්ල කරනවා. නමුත් ඉතින් දැන් ඔබ ඔය අහපු ප්‍රශ්නේ තවත් වටිනා හේතුව අර මම රටේ ඉන්න සියලු සන්හන්සලා 20000කට ආසන්නයි කියලා කිව්වට ඒ සන්හන්සලා අතරිනුත් උපසම්පදා සන්හන්සලා කීයෙන් කීනමද වැඩ ඉන්නේ? ඉතින් ඒ උපසම්පදා සන්හන්සලා ඊටාම ස්වල්ප සන්හන්සලා අතරට තමයි මේ වස් ආරාධනය සිද්ධ කරලා කටින චීවරයක් පූජා කරගන්නත් භාග්‍ය ලැබෙන. අනික දැන් ආරාමික සන්හන්සලා 19ක් වසෙසුවා නම් කටින චීවර 10ක් පූජා කරන්නෙත් නෑනේ. එතකොට එතනදිත් බැලුවට පස්සේ හාමුදුරුවෝ 20000කින් උපසම්පදා සන්හන්සලා ටික විතරක් වෙන් කරලා ගත්තම ඒ සියලු උපසම්පදා සන්හන්සලාගෙන ඊටාම ස්වල්ප සන්හන්සලා පිරිසකට තමයි කටින චීවරයක් පූජා කරගන්න ලැබෙන භාග්‍යය තියෙන්නේ. එහෙමයි. ඉතින් එහෙම බැලුවම ඔය අවස්ථාව උදා වෙන එකට නෙත් ආයතනයත් දායකයෙක් වශයෙන් එකතු වෙනකොට මොනතරම් දෙවියන්ගේ පව ආශිර්වාදේ නෙත් ආයතනයටත් ලැබෙනවද කියලා හිතන්න වෙනවනේ. දුර්ලභ සම්පත්තියක් අපේ හැමෝටම. තිසයින්ම දුර්ලභයි. ඉතින් අපේ හැමෝටම දැන් මේ වස්සාන කතන්දරේ එහෙම නැත්නම් මේ වස්සාන මේ පුන්කම් පිළිබඳ කතාබහ ආරම්භ කරද්දී අපි අර විශාඛා සිටු දේවියගේ කාලයට යනවනේ. දැන් මේ විශාඛා සිටු දේවිය බොහොම මේ දුෂ්කරව මහානදම් පුරන එහෙම නැත්නම් මේ වැස්සේ මේ නාමින් සිටි භික්ෂුන් වහන්සේ දැකලා කරපු ඉල්ලීමක් කරන තමයි වැසිසලුව කියන දේ යෝජනා වෙන්නේ. එතනදී බොහෝ දෙනෙක් මේ වැසි කාලයේ භික්ෂුන් වහන්සේ පිටතට වැඩම කිරීම පිළිබඳ ඒ කාලේ හිටපු බොහෝ දෙනෙක් කීප දෙයක් තමයි මේ ශාකවලට පණ තියෙනවා අපේ හැමදෙරෝනේ මේ පෑගෙනවා මේ දේවල් වලින් පාපයක් සිද්ධ වෙනවා කියලා. බුදුදහම තුල අපේ හැමදෙරෝනේ ශාකයේ සලකන්නේ කොයි වගේ දෙයක් විදිහට ප්‍රාණියෙක්ද නැත්නම් කොහොමද අපේ හැමදෙරෝනේ සලකන්නේ? මිනිස්සු ශාකයේ විද්‍යාත්මකව අරගෙන හිතනවා මේ මිනිස්සු වගේම ශාකියත් එක්තරා ජීවියෙක් කියලා. එහෙමයි. හරි. කනවා බොනවා නිදියනවා වර්ගයා බෝ කරනවා හුස්ම ගන්න ප්‍රභාෂණ සුළුනත් එක්ක අපි හැමදෙරෝනේ මිනිස්සුන්ට දැන් තියෙන්නේ ওই ටිකනේ මිනිස්සු හිතන්නේ. එතකොට තිරිසංගත සත්තු ගත්තා ඔය ලක්ෂණ ටික උන් දකිනවා. ඉතින් එහෙන් බැලුවට පස්සේ මේ ශාකත් එක්තරා විදිහක මේ ජීව භාවයක් මේ ශාක වලට තියෙනවා කියලා සමහර අය විවිධ පරීක්ෂණ කර මේ උත්සාහ කරනවා ඒව හොයාගන්න. හැබැයි ශාකයක් කියන්නේ නාම රූප විඥාන ක්‍රියාකාරීත්වයක් තියෙන සත්ව භාවයක් තියෙන අපි සරලව කිව්වොත් සතෙක් නෙමෙයි. හරි. විඥානයකින් තොර යම් තැනක එතන ඇති ජීව භාවයක් නැහැ. ඒ කියන්නේ ජීව භාවය කියන එක අදහස් කරේ මේ සසරේ ඉපදී යන කෙනෙක් කියන එකයි. නැතුව ජීවි අජීවි කියන අපි දෙකොටසක් වෙන් කරනවානේ. ඒකයි ජීව භාවය කියන එක අදහස් කරේ විඥානයක් සහිත සත්වයකට එතන අපි ජීවි කියලා කියද්දි අජීවී කියලා කියනවා. අජීවී වස්තු කියලා සසරේ ඉපදී යන ස්වභාවයකින් තොර. ඉතින් සත්වයක් නෙමෙයි. ඉතින් ඒකින්ද මෙතනදී මේ සමහර ආගම් හිටියා ඔය
ශාකයක් කියන්නේත් පණ තියෙන සත්වයේ. ඒ නිසා ඒ ශාකයක් මැරෙනවා කියන්නේ ඒකත් ප්‍රාණඝාතයක් කියලා සැලකපො. හැබැයි කිසිසේත්ම ගහක් කපන එක ප්‍රාණඝාතයක් විදියට සලකන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතනයත් ගහක් කපන එකත් දෙකම උපසම්පදා භික්ෂුවට පනවපු ශික්ෂාපද අතරේ සමාන ශික්ෂාපද විදියට තියෙන පචිතියාපත්තිය. එහෙමයි. يعني ගහක් කැපුවත් පචිතියාපත්තියක් වෙනවා, සතෙක් මරුවත් පචිතියාපත්තියක් වෙනවා. කර්ම විපාක වශයෙන් ගත්තොත් එහෙම ඒක ගහක් කපනකොට තියෙන කර්මයට වඩා සත්ව ඝාතනයක තියෙන කර්ම විපාකේ ප්‍රබලයි, බලවත්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී ගස් පෑගෙන එක හින්දා මේ සහම්දුරුරුන්ට පෞරස් වෙනවා කියලා සලකලා නෙමෙයි වසන කාලේ මේ විදියට වැඩ ඉන්න කියලා කිව්වේ. උන්වහන්සේ එක පැත්තකින් සමාජය තුල හැම වෙලාවෙම භික්ෂුවකගේ විවේචනයක් ආවම විවේචනය කරපු කෙනාට චෝදනා එල්ල කර ඉන්නේ නැහැ කවදාවත්. එහෙමයි. බුදුරජාණන් හැමතිස්සෙම එතෙන්දී මේ භික්ෂුවට තමයි එතනදී අවශ්‍ය මේ වාරණ මේ පැනෙව්වේ. සමාජයෙන් චෝදනා නොඑක් නින්දා පහසෙදි ඕනම ශික්ෂාපදයක අපිට බලනකොට පේනවා සමහර අය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා මේ භික්ෂුව මෙහෙම නින්දා මෙහෙම කළා මෙහෙම කරා කියනකොට එතෙන්දී අනේ මේ ඔයාගේ වැඩ බලන් ඉන්න කියලා කවදාකවත් එහෙම ඒ ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේ ඒ කෙනා ප්‍රතික්ෂේප කරේ නැහැ. ඒ කෙනාට ධර්මයේ කියා දෙලා ඒ කෙනාව සතුටු කරලා එයාව යවනවා. ඊට පස්සේ භික්ෂුවෙන් අහනවා ඇත්තද මෙහෙම කරාද? එතකොට ඇයි හිස් මිනිස්සු මෙහෙම කරේ කියලා උන්වහන්සේ ගරහා කරලා ශික්ෂාපද පනවනවා. ඉතින් අපි විශේෂයෙන් මෙතෙන්දී තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. දැන් ඔය චාරිකාවේ වඩන භික්ෂූන්ට ඒ චාරිකාවේ වඩන කාලය ඇතුලේ යම් විදිහකට ධර්මයේ තුල හිත පිහිටවගෙන ඉන්න එකට බාධා වෙන ප්‍රශ්න තියෙනවා. චාරිකාවේ වඩනකොට තියෙන ගමන්ත හෙට්ටුව වගේ ගොඩාක් දේවල් එක්ක භාවනාවට නිෂ්කලංකව පාඩුවේ හිත පිහිටවගෙන ඉන්න අමාරුයි. ඉතින් දැඩි දුෂ්කරයි ඒක. එතකොට චාරිකාවේ වඩින්නම යොමු වෙච්ච භික්ෂුවකට වසරේ මේ වගේ මාස 3ක 4ක කාලයක් එක තැනකට වෙලා ධර්මයේ හැසිරෙන්න ඉඩක් ලැබෙනකොට ඒකේ භික්ෂුවගේ මාර්ගඵල අවබෝධයට පවා මේ ලොකු හයියක් වෙනවා. ඒක භාග්‍යතුන් වහන්සේ හේතු වෙනුත් මේ වස්සාන කාලය තුල ස්වාමීන් වහන්සේලාට එක තැනකට වෙලා භාවනා කරගෙන ඉන්න, ධර්මයේ හැසිරෙන්න මේ පැනවීම සිද්ධ කළාය කියන තැන ඉඳලා අපි හිතනවා මිසක් මේ බුදුරජාණන් වහන්සේ ගස් කොළන් වල පණ තියනවා හින්දා මේ පණ තියනවා කියන සත්ව ඝාතනයක් වෙනවා මේ ගස් කොළන් පෑගුණොත් එහෙම කියලා එහෙම පැනෙව නෙමෙයි. ඉතින් සමහරවල්ට පරිසර වේදින්න එහෙම බුදුරජාණන් වහන්සේවත් තමන්ගේ මතයට මේ පාවිච්චි කරලා ඔය වගේ කාරණා මේකෙදි කියන්න පුළුවන්. විශාකාව මේ පින්කමට සහභාගී වෙන්නේ ඇයට වෙනත් අරමුණක් ඇතිව. ඒ තමයි මේ විදිහට ජේතවනාරාමයේ ඇතුළු මිගාරමාතු ප්‍රාසාදය ඇතුළු මේ සවැත් නුවරට වැඩිය සියලුම ස්වාමීන් වහන්සේලාට මම මේ චීවර පූජාව සිද්ධ කළා කියලා ඇයට අර යම් භික්ෂුවක් වැඩියා නම් මේ හිට එනම් මම ඒ ස්වාමීන් වහන්සේටත් මම මේ විදිහට මේ චීවර පූජාව සිද්ධ කළානේ කියලා ඇයට සතුටු වෙන්න පුළුවන් නේද තමයි ඇය ඒ පින්කමට සම්බන්ධ වෙන්නේ එල්ලීම කරලා. සමීර අපිට වර්තමානයේ එවැනිම තවත් පින්කමකට ඒ කියන්නේ මේ ස්වාමීන් වහන්සේලාට දැන් එහෙම චීවර පූජාවකට සම්බන්ධ වෙන්න විසාකට තිබිච්ච භාග්‍ය වගේ භාග්‍ය වර්තමානයේ සමහරලාට අපිට නැති වෙන්න පුළුවන්. නමුත් පසුගිය දවසක ස්වර්ණමාලි මහා සෑරදුන් වහන්සේ ළඟට වන්දනාවකට වඩිනකොට මම අපි අර වෙනදාට වගේ සුපුරුදු විදියට මල් ලබා ගන්න ගිය තැනකදී මට ලැබුණා විශාල පිච්චමල් වට්ටියක්. ඒ පිච්චමල් වටි විශාල වට්ටිය මගේ ජීවිතේ එකවර වැඩිම පිච්චමල් ප්‍රමාණයක් පූජා කරගන්න ලැබුණේ එදා තමයි. ඒ කියන්නේ එකවර මහා සෑයට ඒ සිද්ධියෙන් පස්සේ මට හිතුණා
මේ ස්වර්ණමාලි මහ සෑරදුන් වහන්සේ වන්දනා කරන්න එන සියලුම ස්වාමීන් වහන්සේලාට පිච්චමල් ලැබෙනවා නම් කොච්චර හොඳද කියලා මට ওই සිතුවිල්ල ඇති වෙච්ච දවසෙන් පස්සේ මම ඉන්පසු ස්වර්ණමාලි මහ සෑයට වඩින අවස්ථාවල පිච්චමල්ම ගෙනහිල්ලා මට හම්බෙන බොහෝ ස්වාමීන් වහන්සේලාට මම පිච්චමල් දෙනවා. ඉතින් මේ සිතුවිල්ල මගේ හිතේ තදින් තිබුණා. අපි මේ ස්වර්ණමාලි මහ සෑය වන්දනා කරන්න වඩින සයන්හන්සලාට පිච්චමල් පූජා කරන දන්සැලක් කරන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. එතකොට අපි දැන් මේ කාරණාවේදී මේ කොරෝනා කාලේ නිසාම මේ සුදුසු කාල පරිච්ඡේදයකට උදා වෙනකන් හිටියා. මේකට අවස්ථාව කවදා හෝ මේ උදා වෙනකන් කියලා. දැන් අපි මේ කාරණාවේදී ස්වාමීන් වහන්සේලා රටේම ඉන්නේ 20000කට ආසන්න සන්නසලානේ. මේ ස්වාමීන් වහන්සේලාගෙන් දවසකට 10000ක් වන්දනා කරන්න වැඩියක්. ඒ මේ 20000ම එකවර වඩින්නේ නැහැ නේ කවදාකවත් ස්වර්ණමාලි මහසෑයට. සමහර දායකට සන්නසලා 100නමක් 200නමක් 500නමක් උඩරිම 10000ක් මෙහෙම වඩි. හැබැයි ඔය වඩින සෑම ස්වාමීන් වහන්සේ නමකටම පිච්චමල් ටිකක් අපිට පූජා කරන්න පුළුවන්. දැන් මම දන්න විදිහට ස්වර්ණමාලි මහ සෑරදුන් වහන්සේ ළඟට මේ පැය 24ම වන්දනා කරන්න යන්න භාග්‍යයක් නෑ මේ කාලේ වෙනකොට. යම් හිතේ රාත්‍රී 9 හෝ සීමාවන් පනවන සිද්ධ වෙලා තියෙන කාලෙකින් වහනවා සෑය ළඟට යන්න අවස්ථාවක් නෑ. එතකොට මේ වඩින ස්වාමීන් වහන්සේලාට මල් ටිකක් අපිට දෙන්න ක්‍රමවේදයක් සකස් කරන්න ඕන කියලා මගේ හිතේ තිබුණා. ඊට පස්සේ මම දැන් ඒ වෙනුවෙන් තවත් ස්වාමීන් වහන්සේලා එක්ක සාකච්ඡා කරා. ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා බොහොම සීලවන්ත අපේ ඇසුරු කරන පින්වත් ස්වාමීන් වහන්සේලා එක්ක කතා කරා. අපි දායක පින්වතුන් එක්ක කතා කරා. ඉතින් උන්වහන්සේලා ඊටාම සතුටු වෙලා දැන් ඇතැම් ආරණ්‍ය සේනාසනවල ඒ වෙනුවෙන් පිච්චගස් වවන්න උන්වහන්සේලා දැන් සූදානමින් ඉන්නවා. දැන් මම මේ කාරණාව අපේ ගොඩක් පින්කම් වලට මැදිහත් වෙන නෙත් ආයතනයටවත් පූර්ව දැනුවත් කරන්නේ නැතුව ඉස්සෙල්ලා මේක කරන්න පුළුවන්ද කියන එක යටතේ අපි එහෙම සැලසුම් කරලා ඊයේ දවසේ මම අපේ ප්‍රධාන විධායක නිලධාරී අසංග ජයසූරිය මෙතුමා එක්කත් මේ ගැන කතා කරා. එතුමා ගොඩාක් සතුටුුණා. ස්වාමීන් වහන්සේ අපි මේකට පොලිසිය සහයෝගයත් අනිවාර්යෙන් අරගමු කියලා එතුමා මා එක්ක දැනුවත් කළා. මේ ඒ වෙනුවෙන් ප්‍රධාන විධායක නිලධාරීතුමන් මේ එහෙ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන් එක්ක සාකච්ඡා කරලා සැලැස්මක් සකස් කරන්නම් කියලා කතා වුණා. ඒ වගේම අනුරාධපුරයේ අපිට ලැබිච්ච අක්කරයක ඉඩමක් තියෙනවා අබේගිරියේ කිට්ටුව. අබේගිරියේ ගල් පාලමේ. මම හිතුවා මේ භූමිය මම පූජා කරනවා මේ පින්කම දෙසා පිච්ච උයනක් වවන්න. අපිට අපේ පින්කම් වලට net fm එකේ සිද්ධ කරන පින්කම් වලට දහස් පෙතිය අක්කර ගණනින් වවපු ඇත්තෝ ඉන්නවා. දහස් පෙතිය ඉඩම්. ඉතින් හැබැයි අපි පිච්ච උයනක් අපිට අනුරාධපුරයේම අබේගිරියේ ගල්පාලම කියන ගම්මානයේ පිහිටපු මේ භූමිය සම්පූර්ණ පිච්ච උයනක් බවට පත් කරලා අපිට මේ රටට ගොඩාක් පිච්චගස් අලෙවි කරන අම්මා කෙනෙක් ඉන්නවා රාණි අම්මා කියලා. ඉතින් ඇය එක්කත් මම සාකච්ඡා කළා. මధుර මල්ලි කියලා තාම සුවඳ පිච්ච වර්ගයක් ගැන එය මට මතක් කළා. අපි ඒ ගස් වලින් පිච්චගස් 100ක් පළමුවෙන්ම වවමු කියලා කතා වුණේ අපි. ගස් ටික රෝපණය කරලා අවශ්‍ය පෝෂණය හරියට දීලා මාස 2කින් පස්සේ අපිට මේ දන්සල ආරම්භ කරන්නට පුළුවන් කියන සාකච්ඡාව කෙරුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පිච්ච උද්‍යානයේ බොහොම ඉක්මනින් පටන් ගන්න පිච්ච ගස් ටික වවලා එතකොට අපිට පුළුවනි සමීර මේ පිච්ච මල් නෙලන්න යම්කිසි තරුණ දරුවන්ට ස්වේච්ඡාවෙන් සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේ පිච්ච ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න ස්වේච්ඡාවෙන්ම සහභාගී වෙන්න මේ රටේ ඕනම දිශාවක ඉන්න කෙනෙකුට වාසනාව දෙන විදිහට අපි මේකේ සැලසුම හදුවේ. මෙච්චරයි කරන්න තියෙන්නේ. අපි දවස් 365 කණ්ඩායම් 365කට අපි අවස්ථාව බෙදලා දෙනවා. සමීර එතකොට ඔබ හිතන්න මේ 365 ඉන්න අයගෙන්
එක පුණ්‍යවන්තයෙක් වෙන්න පුළුවන්. උදාහරණයකට සමීර. සමීරගේ ජන්මදිනයට ඔන්න සමීරට හිතෙනවා මම එදාට මේ පිච්ච දන්සැලට සහභාගී වෙනවා. එතකොට සමීර ඔන්න ඒ දිනේ වෙන් කරගන්නවා. නිකන් උදාහරණයකට අපි සමීර මට මාසෙකුයි දවසකුයි කියන්නකෝ. මේ සැබෑ දිනේ නැතෝ ජනවාරි 5. හරි. දැන් මේ 365 කණ්ඩායමේ ජනවාරි 5 වෙනිදා දායකත්වය අරන් තියෙනවා සමීර. මොකද්ද මේ දායකත්වය? ශ්‍රම දායකත්වය. මොනවද මේ? සමීර ජනවාරි 5 සමීරගේ යාළුවෝ ඥාති බොහෝ දෙනෙක් එක්කගෙන අපේ දන්සැලට එදාට එනවා. එතකොට එදා දවසේ වඩින සියලුම මහසෑය වඳින්න වඩින හැම ස්වාමීන් වහන්සේ නමකටම අපේ අර පිච්චෝ යන්නේ නෙලාගත්ත පිච්ච සමීර ඇතුළු කණ්ඩායම තමයි ජනවාරි 5 වෙනිදාට ස්වාමීන් වහන්සේලාට පූජා කරන්නේ. සමීර එතකොට එදා දවස පුරා වන්දනා කරන සියලු ස්වාමීන් වහන්සේලා. මොකද ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා බොහෝ වඩිනවා. ග්‍රාමවාසී ස්වාමීන් වහන්සේලා බොහෝ වඩිනවා. ධර්ම දේශකයන් වහන්සේලා වඩිනවා. මේ රටේ නොයෙක් ආකාරයෙන් සිල් ගුණදම් පුරන මේ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ හිටනවා හා සමාන ඒ උතුම් මහා සෑරදුන් වහන්සේ අභියසට වඩිනකොට අනේ අපි දුන්න පිච්ච මල් ටිකක් ගෙනහිලා උන්වහන්සේ පූජා කරන්න කියලා සමීරට එදා ජනවාරි 5 වෙනිදාට හරි සතුටින් හිත සතුටින් අනුමෝදන් වෙලා එදා රාත්‍රියේ ඒ සියලු පින් මහා සෑය ළඟ වන්දනාත් කරලා අනුමෝදන් වෙලා සතුටින් ගෙදර එන්න පුළුවන්. ඉතින් ඔය විදිහට අපි මේ ස්වේච්ඡාවෙන් සහභාගී වෙන කණ්ඩායම් 365කට රටේ ඉන්න කෝටි ගාණක් ජනතාවගෙන් අපිට මේ අවස්ථාව එතකොට මේ වරු දෙකකට කැඩුවොත් 365 කණ්ඩායම් දෙකක් විතරයි අපිට එකතු කරන්න පුළුවන්. ඉතින් ඊටාම එතකොට ස්වල්ප පිරිසයි මේ සීමිත පිරිසට අපි ඉදිරියේදී ඒ කණ්ඩායමට පිරිස බඳව ගන්නවා. කුසල් පහුර නමින් අපි සංවිධානයක් පිහිටවල ඒ පිරිස ඒ සංවිධානයේ සමාජිකයන් විදිහට තියලා හැමෝම ඇවිල්ලා සතුටින් මේ පින්කමට සහභාගී වෙන අපි අවස්ථාව ඉදිරියේ උදා කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට අපිටත් අර විශාකට වගේ සතුට වෙන්න පුළුවන්. මෙදයින් පස්සේ මහා සෑය වන්දනා කරපු සියලු ස්වාමීන් වහන්සේලා පිච්චමල් පූජා කරා කියලා අනේ උන්වහන්සේලා. එතකොට ඔබ වහන්සේ මහා සෑය වඳින්න වැඩි කවදද කියලා අහනකොට මම මේ දවස්වල වැඩියා කියලා අහනකොට එහෙනම් ඔබ වහන්සේටත් අපි පූජා කරපු අපේ පිච්චෝයනෙන් නෙලාගත් පිච්චමල් ඔබ වහන්සේත් මහා සෑයට පූජා කරන්නට ඇති කියලා හැම කෙනෙකුටම මේක හිත සතුට වෙන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ ඔය කතා ඔය දේ ගැන කිව්වහම තව සුළු මොහොතකින් ඉඳලා මම දන්නවා අපේ net ආයතනයේ දුරකථනයේ නාද වෙනවා. කොහොමද මේකට සහභාගී වෙන්නේ කියලා. අපි දැන් මේක පැහැදිලි කරමු අපි හදන මේ කොල්ද කියන්න අපේ දේවල්. නෑ දැන් අපි මේ සමීර මාස දෙක කියන අපි පිච්ච ගස් රෝපණය කරලා මාස දෙකකින් පස්සේනේ පිච්ච නෙලන්නේ. එහෙමයි. එතකොට මේක දැන් පිච්ච ගහක ස්වභාවය තමයි හරියට සත්කාරය මේ ගෞරවයෙන් හරියට ලැබෙනවා නම් ඒ ශාකයට අවශ්‍ය වතුර ටික හැමදේම පිච්ච ගහ දවස් 365ම අපිට මල් ටික දෙනවා. එතකොට අනිත් ඒ තමයි වර්ධනය වෙන්න කාලය යන්න ගහ අපිට දෙන මල් ප්‍රමාණය තව වැඩි කරනවා. එතකොට මේ පිච්ච වැඩියෙන්ම හොඳින් වැවෙන්නේ අනුරාධපුර වවුනියාව යාපනයේ පුත්තලම වගේ මේ කියන්නේ වියලි කලාපී ප්‍රදේශවල හොඳින් පිච්ච මල් ලබා දෙනවා. එහෙම. සීතල සුළඟ වගේ තියෙන පැති වැඩි හුළඟක් ඒ වගේ තියෙන පැති වලට වඩා. ඉතින් ඒකින්ද මේ අනුරාධපුර පූජා භූමියට තදාසන්නේම අක්කරයක පිච්ච මල් උයනක් අපි පළමු කොට භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේකේ විශේෂත්වය එක පැත්තකින් මේක භාග්‍යතුන් වහන්සේගේ වැඩිම ද්‍රෝණයක් 13 වහන්සේලා වැඩ ඉන්න මහා සෑය වෙනුවෙන් තමයි මේ පිච්ච උයන වැවෙන්නේ. එහෙමයි. අනිත් කාරණේ මේ සියලු පිච්ච මල් භාග්‍යතුන් වහන්සේගේ බුදු පුතුන් වෙන සංඝයාගේ අතින් තමයි පූජා කරවන්නේ. සමීර මට වර්තමානයේ නම් අපේ රියදුරු මහත්තයෙක් එක්ක හෝ තමයි අවම වශයෙන් මහා සෑය වඳින්න යනකොට යන්නේ. හැබැයි මම මේ ධර්ම ප්‍රචාරයට පෙර කිසිම ගිහි කෙනෙක් රියදුරෙක්වත් නැතුව තනියෙන්ම මහා සෑය වඳින්න යන කාල පරිච්ඡේදයක් මට තිබුණානේ. එහෙමයි. ඊගෙනම් බණ කියන්නේ නැති කාලේ. ඉතින් එතකොට මට මතකයි මුදල් පරිහරණය කරන්න නැති ස්වාමීන් වහන්සේලාට බස්කෝපන් කියලා තියෙනවා. මේ බස්කෝපන් වලින්
CTB බස් වල විතරයි යන්න පුළුවන්. එතකොට CTB බස් එනකන් ඉඳලා CTB බස් එකක මම අනුරාධපුරයට වඩිනවා මාසෙකට අනිවාර්යෙන් දවසක්. ඒ වැඩියට පස්සේ දවස් 3ක් එක දිගට වන්දනා කරගන්නවා. මාසෙකට වතාවක් වඩිනවම. ඉතින් බස් කූපන් වලින් CTB බස් වලින් වැඩලා දාන ටිකේ දවස් 3ෙම සපුරගන්නේ පිණ්ඩපාතෙන්. මම ඔය පූජා භූමියට තදාසන්නේ තියෙන සියලු නිවාස හැම තැනම ගෙවල් වලට මේ බොහෝ නිවාස වලට පිණ්ඩපාතේ වැඩලා ඇති. එතකොට පිණ්ඩපාතෙන් දාන ටික ලබා ගත්තම අපිට වැඩ ඉන්න පහසුකම් ඔතනම ආසන්නයේ තියෙනවා මේ තූපාරාමයට ආසන්නයේ විශ්‍රාම ශාලාව දොටුගැමුණු විශ්‍රාම ශාලාව කියලා. ඔය දොටුගැමුණු විශ්‍රාම ශාලාවේ ආවාස පේලියක් තියෙනවා ස්වාමීන් වහන්සේලාට නොමිලේ වැඩ ඉන්න දෙන. ස්වාමීන් වහන්සේලාට විතරක් නොමිලේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒක අර මුදල් පරිහරණයක් නොකරන ස්වාමීන් වහන්සේ නමකට අර වගේ බස් කූපන් වලින් වැඩලා පිණ්ඩපාතයෙන් වැඩලා එහෙම වැඩෙන සනසනමකට පුදුම උපකාරයක්. හැබැයි ඒක දවස් 3කට විතරයි තියෙන්නේ. ඒ නිසා තමයි මගේ ඒ අනුරාධපුර වන්දනාව දවස් 3කින් සීමා වෙලා ආයි වඩින්නේ. ඒ දවස් 3 ආවාසයේ ඒ දොටුගැමුණු විශ්‍රාම ශාලාවේ වැඩ ඉඳලා පිණ්ඩපාතෙන් වැඩලා දාන ටික වළඳලා මහා සෑය ආදී ඒ උතුම් පුණ්‍ය භූමි දවස පුරාම ඇසුරු කරගෙන ඒ දවස් 3 ගත කරලා ආපහු වඩිනවා. හැබැයි ඉතින් මල් මිලදී ගන්න අතේ මුදලක් නැහැනේ. බස් කූපන් වලින් මල් ගන්නත් බෑනේ. ඒ නිසා කවුරුම හරි කෙනෙක් ඔහොම වඩිනකොට දැකලා මල් ටිකක් දුන්නොත් මිසක් සමහර අවස්ථා තියෙනවා ඒ මුළු දවස් 3ෙම මල් පූජාවක් සිද්ධ කරන්න අවස්ථාව ලැබිලා නැහැ ඒ ඉන්න අතරේ. අපි මල් ටිකක් අරන් ගියොත් මිසක්. ඉතින් සමහර අය නම් දැකලා සයන්හස මේ මල් ටික පූජා කරන්න කියලා දෙනවා. ඉතින් අපි මෙවැනි පින්කමක් කරොත් සමීර ඒ වගේ මුදල් පරිහරණය නොකරන සීලවන්තව වඩින ස්වාමීන් වහන්සේලාට අනිවාර්යෙන් මේ පින්කම නිසා මල් ටිකක් පූජා කරගන්න භාග්‍යයක් ලැබෙනවා. ඉතින් ඒකින්ද අපි දහසක් පැල වවනවා මේ අබේගිරියේ ගල්පාලමේ අපේ ඒ පිච්චුයනේ ඒ පැල බාර දෙනකොට අපිට හැම පැලයකටම මයික්‍රෝ ඉරිග්‍රේෂන් කියලා සිස්ටම් එකක් තියෙනවා ක්‍රමයක්. ඒ පැලයට වතුර ටික වැටෙන විදිහට බටර් ලයින් යවන්න පුළුවන් හැම ගහක් ළඟටම. එතකොට මේ මුළු උයනම මේ මිනිස්සුන්ට සැරින් සැරේ වතුර දාන්න නැති වෙන විදිහට අපි මේ ඒ ක්‍රමයට වතුර ටික ගහට හැමතිස්සෙම වැටෙන විදිහට ගස් ටික හදනවා. එතකොට ඒ පෝෂණය හැම ගහකටම විදිහට ලැබෙනකොට අපිට ඒ ගහත් මේ පින්කම වෙනුවෙන් නිසි විදිහට මල් ටික ලබා දෙනවා. ඉතින් ඒ වතුර බට ටික ඇදලා වතුර සැපයීම සහ මේ උයනට විශේෂයෙන් ආරක්ෂාවක් සැපයන වෙනවා. ඒ ආරක්ෂාව කෙනකින් අපි අදහස් කරේ මොකද අනුරාධපුර පැත්තේ ඉන්න අයට මල් කියන එක මුදලක් වගේ නෙපෙන්නේ නේද? වැවක තියෙන මල දිහා දැක්කත් පිච්ච මල් ටිකක් දැක්කත් ඕන්ට ඒක මුදලක්. ඒ නිසා සමහර ලාවට මේ මල තව කෙනෙක් මුදලක් විදිහට දකින්න පුළුවන් අපි පිනක් විදිහට දකින්නකොට. එතකොට ඒ නිසා මේ වත්ත කෙනෙකුට මේක මේ සල්ලි වත්තක් වගේ හිතෙන්න පුළුවන් මල් ටික දැකලා. ඒක හින්දා එවැනි කෙනෙකුට අකුසලයක් රැස් කරගන්න තියෙන අවස්ථාව අවම වෙන්න අපි ඒකට අර චේන් ලින්ක් දැල කියලා කියන කොළ පාට දැල කියලා මිනිස්සු කියන ඒ දැලකින් ආරක්ෂා කරනවා වැටක් ගහලා අපි වත්ත බොහොම පරිස්සමින් ආරක්ෂාවට සකස් කරනවා. ඉතින් අනුරාධපුර පැත්තේ ඉන්න තරුණ පුතාලට ඒ වත්තේ මල් නෙලන කටයුතු වලට ස්වේච්ඡාවෙන් අර විදිහටම දින වෙන් කරගෙන බෙදලා ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් මම මේ කාරණාව කියනකොට සමහර අය මට අනේ සන්නංශ S2කට කඳුළු ඇති වෙනවා මටත් ඒ පින්කමට සහභාගී වෙන්න ඕනේ කියලා මල් පූජා කරන අවස්ථාවට මල් කඩන අවස්ථාවට මේවා හැමදේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ විදිහට ඔබට බොහොම සතුටින්. ඒ කියන්නේ අවුරුද්දකටම එක දවසක් තමන් වෙනුවෙන් වෙන් කරගත්තොත් හරියට අර දැන් දල්දා මාලිගාවට දාන දෙන්න වෙන් කරගත්ත අය වාර්ෂිකව යනවා ඒ වෙනුවෙන් හරි සතුටින් පවුලේ කට්ටිය හැමෝම එකතු වෙලා. ඒ වගේ මේ පින්කම වාර්ෂිකව තමන්ගේ ජීවිතේ වෙන් වෙච්ච දවසක් බවට පත් වේ. දැන් සංචාරන සීමාවක් වගේ එකකදී
කොහොමත් ස්වාමීන් වහන්සේලා වඩින එකත් නැති වෙනවනේ. ඒ නිසා ඉතින් ඒ වගේ කාල නැති අනිත් හැම කාලෙටම මේ පින්කමට තමන්ට සහභාගී වෙන්න පුළුවන්. පිච්චගස් 1000ක් අපි වෙන් කරන්න පළවෙනි කොට අපි වගා කරන්නේ පිච්චපැල 1000 එක පිච්චපැලයකට අර මේ ඉරිග්‍රේෂන් සිස්ටම් එකේ ඒ වෝටර් සිස්ටම් එකයි අර වැටේ වියදමයි විතරක් අපි එකතු කරලා පැල 1000ට බෙදලා එක කෙනෙකුට කැමති කෙනෙකුට ඒ පැලේ ගානේ අපි අවස්ථාව සකස් කරලා පුළුවන් තරම් බලාපොරොත්තු වෙනවා මේ අගෝස්තු 6 වෙනිදා කියලා කියන්නේ මම මහාන වෙච්ච දවස. කියන්නේ මගේ උපන්දිනේ වගේ. අගෝස්තු 6 උත්සාහ කරනවා අගෝස්තු 6 වෙනකොට මේ කටයුතු ආරම්භ කරන්න. තව සති දෙකක කාලයක් තියෙනවා. අපිට මේ පිච්ච වෙන කටයුතු වෙනුවෙන් මම හෙට හෝ අනිද්දාට බලාපොරොත්තු වෙනවා අනුරාධපුරට වැඩම කරලා ඒ කටයුතු වලට මුල පුරන කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන්න. ඉතින් මේ අර ගහක කටයුත්තකට දායකත්වයට එකතු වෙද්දී ඒ ගහට හැමදාම පෑන් පූජාවත් තමන්ගේ අතින්ම සිද්ධ වෙනවා ඒ දායකත්වය තුළම 1000කට විතර අපිට එතකොට ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න තියෙන්නේ. අපි දුරකථන අංකයක් දෙමු. ඒ පිච්ච පැලයකට සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ අයට පුළුවන් කෙටි පණිවිඩයක් විදිහට සම්බන්ධ වෙලා මේ පිච්ච උයනේ තමනුත් කොටස්කාරයෙක් බවට පත් වෙන්න. අපි මේ දෙන අංකයට කෙටි පණිවිඩයක් විතරක් තියන්න කියලා කියමු. මොකද ඒක පහසුවේ ඇමතුම් ලැබෙනකොට තව කෙනෙකුට ඒ ඇමතුම දෙන්න තියෙන අවස්ථාවට නිසා කෙටි පණිවිඩයක් විතරක් තියන්න කියමු. මමත් පිච්ච ගහක මං වෙනුවෙනුත් වෙන් කරන්න කියලා. දැන් පසුගිය දවස්වල අපේ අනුරුද්ධ පාදිනී වෛද්‍යතුමන්ගේ සහ මගේ බොහොම සමීප අපේ බවුන් පැලසේ ඉංජිනේරු කටයුතු වලදී උපකාර කරේ අනුරුද්ධ පාදිනී වෛද්‍යතුමන්ගේ මල්ලි ධම්මික පාදිනිය. ඉතින් එතන්ගේ අම්මා මිය ගියා ඊයේ පාන්දර පෙරේදා පාන්දර. ඉතින් අපේ මේ පිච්ච උද්‍යානයේ ඉංජිනේරු කටයුතු වලදී සම්බන්ධ වෙන්නේ ධම්මික පාදිනී මහත්තයා. ඉතින් මං කිව්වේ අම්මන් මිය ගියානේ. දැන් ඒ අම්මා වෙනුවෙන් ඔබතුමාත් මේකේ එක පිච්ච පැලයක් වෙන් කරන්න. එතකොට ඒ පිච්ච පැලයට පිච්ච පැලේනේ අම්මා වෙනුවෙන් වෙන් කරපු පිච්ච පැලෙන් හැමදාම දෛනිකව දෙන පිච්ච මල් නෙලලා මහා සෑය වන්දනා කරන්න වඩින සියලු ස්වාමින් වහන්සේලාට ඒ පිච්ච පූජා කරද්දී අම්මා වෙනුවෙනුත් ඒ පිච්ච දෛනිකව පූජා වෙනවනේ කියලා හිත හැමදාම අම්මට ඒ පින අනුමෝදන් කරන්න පුළුවන්. අම්මා වෙනුවෙන් එක එක පිච්ච පැලයක් වෙන් කරන්න කියලා. ඉතින් දැන් එතකොට 1000ක් නෑ 999 පැල තියෙන්නේ. අපි සිහිපත් කරනවා මේ අංකයට කෙටි පණිවිඩයක් විතරක් තියන්න පුළුවන්. ඔව් ඔබට පුළුවන් 0.71 365 345 0.71 365 කියන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් විතරක් යොමු කරන්න කියලා අපි ආරාධනා කරන විට ඔබව සම්බන්ධීකරණ කටයුතු සිදු කරાવી ඒ නියෝජිතයන් විසින්. එවනම් අපේ හැමදෙරුනේ මට මතක් වුණේ ඔබ වහන්සේ මේ පිච්ච කතාව කියද්දී ඔබ වහන්සේ බක්පුර පසළොස්වක පොහොදා අපි ශ්වේත පූජා ජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වුවේ ගම්පහ බවුන් පැලැස්සේදී. එෙහිදී නෙත් අපේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනාට ඔබ වහන්සේ පිච්ච පැල ලබා දුන්නා. ඉතින් ඒ පිච්ච පැලේ මම ගිහිල්ලා දැන් අපේ නුවර ගෙදර තමයි හිටෙව්වේ. හිටවලා අපු පළවෙනි මල් 4ක් ආව අපේ හැමදෙරනේ. ඒ මල් 4 මට දනදමාලිගාවට පූජා කරන්න අවස්ථාව ලැබුණා. මට ඒ මතකයත් අනිවාර්යෙන් ඔබට මතකයි මම එදා දුන්න රෝස පැලයක් වගේ රෝස පිච්ච කියලා. ඒ ඇත්තටම රෝස මලක් වගේ පෙති පිරීලා නේද? ඉතින් මට මතකයි මම මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ ඒ පිච්ච පැල අපේ නෙත් ආයතනයෙන් සම්බන්ධ වෙච්ච සියලු ස්වාමීන් වහන්සේලාට මැදිරිගිරියේ පුඤ්ඤසාර සයන්හන්සේට ඊට පස්සේ බෝධිමළුවේ සංඝානන්ද සයන්හන්සේට සගමානෝමදස් සයන්හන්සේට මේ වගේ අපේ කල්යාණ මිත්‍ර එදා වැඩම කරපු සියලු ස්වාමීන් වහන්සේලාට අපි පිච්ච පැලේ ගානේ ලබා දුන්නා. එදා සංවිධාන කටයුතු වල සම්බන්ධ වෙච්ච අපේ දරුවන්ටත් මම හැමෝටම පිච්ච පැලේ ගානේ ලබා දුන්නා. ඇත්තටම පිච්ච කියන්නේ දෙවිවරු පවා බොහෝ ප්‍රිය කරන මලක්. ඉතින් මට සතුටුයි ඔබ දලදා වහන්සේට මේ පිච්ච පැලෙන් උපම් පිච්ච මල් පළමු මල් ටික එහෙම පූජා කරපු අවස්ථාව මමත් සතුටින් අනුමෝදන් වෙනවා.
එවනම් අපේ හැමදෙරනේ මම නැවතත් මේ දුරකථන අංකය මතක් කරමින් අද සාකච්ඡාවෙන් සමුගන්නට සූදානම් වෙන්නේ 071 365 345. ඒ දුරකථන අංකය මතක් කරන ගමන් මෙවැනි පින්කම් වලට net fm රේඩියෝවටත් නිබඳව මග කියන අපේ වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේත් උන්වහන්සේ මේ සියලු කර්තව්‍යයන් අවසානයේ බලාපොරොත්තු වන බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගන්නට මේ සියලු පින්කම් යලි හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් සමුගන්නේ. ඔබ සියලුම දෙනාට රාත්‍රී 9:30ට ධර්ම දක්ෂිනාවත් ශ්‍රවණය කරන්නට කියන ආරාධනාව